භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ ජනවාරි මාසයේ 15 වෙනි සිකුරාදා එංගලන්තයේ තේම්ස් බෞද්ධ විහාරස්ථානයේ ආරම්භ කරන ලද සෑම සිකුරාදා දිනකම එංගලන්තයේ වේලාවෙන් පස්වරු 2:30ටත් ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8ටත් අපි පවත්වන සිකුරාදා දිනේදී පැවැත්වෙන සූත්‍ර අධ්‍යයන පන්තියයි අදත් ආරම්භ වෙන්නේ. අද අපි සාකච්ඡා කරන්නේ මහා චත්තාරීසක සූත්‍රය. ස්ක්‍රීන් එක පේනවද සියලු දෙනාටම? එහෙමයි ස්වාමීන් වහන්සේ. පේනවා. හොඳයි. මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරීස සූත්‍රයයි අද අපි සාකච්ඡාවට ලක් කරගන්නේ. මේ සූත්‍රය අපි මෙතෙක් කල් කරගෙන ආපු සූත්‍ර වගේම විශේෂයෙන්ම භාවනාව සඳහාත් අදාළ වෙන ඒ වගේම මනස මෙහෙයවීම සඳහා ඍජුවම අදාළ වෙන සූත්‍රයක් හැටියට මේ සූත්‍රයත් ඉතාමත්ම ප්‍රයෝජනවත් සූත්‍රයක්. අපි දිගින් දිගටම මේ සූත්‍ර අධ්‍යයන පන්තියේදී මනසේ ක්‍රියාකාරීත්වය, මනස සංවර්ධනය කිරීම, මනස මෙහෙයවීම, භාවනාව ඇසුරු කරගත්ත සූත්‍ර රාශියක් අපි අධ්‍යයනය කළා. ඒ හැම එකෙන්ම අපි බලාපොරොත්තු වුණේ, අපේක්ෂා කළේ අපි සැබෑවටම මනස යෙදවිය හැක්කේ, මනස මෙහෙයවිය හැක්කේ කොයි ආකාරයෙන්ද කියන එක පිළිබඳව සාකච්ඡා කරන්න, හඳුනා ගන්නට. ඒ අනුව අවබෝධාත්මක ගමනක් අපි සමත හැටියට හෝ විදර්ශනා හැටියට හෝ, සමත හා විදර්ශනා දෙකම සම්බන්ධ යුගනද්ද ක්‍රමයකට හෝ අපි කොයි විදිහටද අපේ චින්තනය මෙහෙවන්ට අවශ්‍ය වෙන්නේ, වඩාත් ඵලදායක විදිහට, ප්‍රයෝජනවත් විදිහට කොහොමද සිත හැසිරවිය යුත්තේ කියන කාරණේ තමයි බොහෝ සූත්‍රවලදී අපි කතා කළේ. ඒකදී අපිට පේන දෙයක් තමයි හැම විටම අවබෝධය, හඳුනා ගැනීම, කොග්නිෂන් එක, ඒ තුලින් ඇති වෙන අපේ comprehension, අවබෝධය, හඳුනා ගැනීම කියන එක තමයි මූලික වෙන්නේ කියන කාරණේ. කිසිසේත්ම මනස කිසියම් පාලනයකට යටත් කිරීමක්, දැඩිව පාලනාත්මකව හැසිරවීමක් කියන අර්ථයට වැඩිය අවබෝධාත්මක ගමනක් කියන එක තමයි මේ සියල්ල තුලින් අපි එන්නෙම වටහා ගන්නේ. මේ සූත්‍ර අධ්‍යයනයන් තුලින් අපට තේරෙන්න පටන් ගන්නෙ. ඒ නිසා ඒ කාරණේ පදනම් කරගෙනමයි අපි මේ මහා චත්තාරීසක සූත්‍රය පිළිබඳවත් හඳුනා ගන්නට ඕනේ, බලන්නට ඕනේ. ඉතින් ඔබ මම නිතරම කියන දෙයක් තමයි මේ සූත්‍ර අධ්‍යයනයේදී අපි
ඒ දෙහි බලන්නට ඕනේ අවබෝධාත්මකව. ඒ වගේම ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒවා සාකච්ඡා කරමින් හඳුනා ගනිමින් අපි ඉස්සරහට යන්නට ඕනේ. මම දේශනයක් හැටියට කරනවට වැඩිය අපි මේ සූත්‍රයේ පාලි භාෂාවෙනුත් ඉංග්‍රීසි භාෂාවෙනුත් කියවමින් සිංහල භාෂාවෙන් ඒක අර්ථ ගැන්වීම තමයි සිද්ධ කෙරෙන්නේ. එතෙන්දි කොතනකදී හෝ ඔබට ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වෙනවා නම් මේ සූත්‍රය තුලින් හෝ ඔබේ සිතට ඇති වෙන ධර්ම ගැටලුවක් හෝ යම් දෙයක් තියෙනවා නම් ඒ පිළිබඳව ප්‍රශ්න මතු කරන්න පුළුවන්, සාකච්ඡා කරන්න පුළුවන්. අපිට කිසිම හදිස්සියක් නැහැ. බොහොම නිස්කලංකව සැහැල්ලුවෙන් මේ ධර්මය පිළිබඳව හඳුනා ගන්න අධ්‍යයනය කරන්නටයි අපිට තියෙන්නේ. ඒ නිසා අවශ්‍ය ඕනෑම විටක ප්‍රශ්නයක් හිතට ආවොත් ඒ පිළිබඳව දන්නලා අපි ඒ ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කරමු. ඒ තුලින් අපට වැඩි අවබෝධයක් හඳුනා ගැනීමක් ඇති කරගන්න පුළුවන්කම ලැබේවි. හොඳයි, අපි සූත්‍රයේ ඉස්සෙල්ලා අපි ඉංග්‍රීසි ටිකක් කියවලා ඊට පස්සේ පාලියෙනුත් ටිකක් කියවලා ඊළඟට එහි සිංහලෙන් එහි අර්ථය හඳුනා ගන්න උත්සාහ කරමු. I have heard that on one occasion the Blessed One was staying near Savatthi in Jeta's Grove, Anathapindika's monastery. There he addressed the monks. Yes, Lord, the monks responded to him. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමෙහි අනාථපිණ්ඩික ආරාමෙහි වැඩ වසද්දී වරක් භික්ෂුන් වහන්සේලාව අමතනවා මහණෙනි කියලා. ස්වාමීනි කියලා භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා. The Blessed One said, "Monks, I will teach you noble right concentration with its supports and requisite conditions. Listen and pay close attention. I will speak." Yes, Lord, the monks responded to him. Evam mesutang ekang samayam bhagava savatthiyang viharati jetavane anathapindikassa arame tatrako bhagava bhikkhu amantesi bhikkhavoti badanteti te bhikkhu bhagavato paccassosun e bhagava etadavocha ariyang vo bhikkhave samma samadhin desissami sa upanisang saparikkarang tan sunata sadukam manasikarota bhasissami evam banteti ko te bhikkhu bhagavato paccassosun bhagava etadavocha. එතකොට මෙතෙන්දී ලෝතර බුදු පියාණන් වහන්සේ භික්ෂුන් අමතුවාම භික්ෂුන් වහන්සේලා ස්වාමීනි කියලා උත්තර දෙනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, the Blessed One said, "Monks, I will teach you noble right concentration with its supports and requisite conditions. Listen and pay close attention. I will speak." බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මම ඔබට උගන්වනවා මේ ආර්ය සමාධිය, සම්මා සමාධිය, ආර්ය වූ සම්මා සමාධිය ඔබට මම උගන්වනවා. ඒ එක්කම with its supports and requisite conditions. එතකොට සෞපනිසං සපරික්කාරං, ඒකට ඒ කියන්නේ සම්මා සමාධියට, ආර්ය වූ සම්මා සමාධියට උපනිශ්‍රය වන ධර්ම හා පරිස්කාර ධර්මයන් මම ඔබට කියා දෙනවා. අවධානයෙන් සැලකිල්ලෙන් අහන්න මම කියන්නම් කියලා තමයි මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. Yes, Lord, the monks responded to him. භික්ෂුන් වහන්සේලා එසේ ස්වාමීනි කියලා උත්තර දුන්නා. මෙතෙන්දී අපිට කරුණක් දෙකක් ගැන හිතන්නට ඕනේ. මේ සූත්‍රයේ නම් කරලා තියෙන්නේ මහා චත්තාරීසක සුත්ත කියලානේ. එතකොට great 40. එතකොට
ඒ කියන්නේ මේ වටිනා ශ්‍රේෂ්ඨ කරුණු 40ක් ගැන තමයි මේ සූත්‍රයේදී කතා කරන්නේ. එතකොට මේ 40ම අපේ මනස හා සම්බන්ධ අපේ චින්තන ක්‍රියාවලිය හා සම්බන්ධ කරුණු 40ක් මෙතෙන්දී කතා කරනවා. එතෙන්දී බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මම ඔබට ආර්ය සම්මා සමාධිය තමයි මම ඔබට කියා දෙන්නේ කියලා. එතකොට සිත කොහොමද සමාධියෙහි පිහිටන්නේ කියන එක ගැන තමයි මේ බුදු පියාණන් වහන්සේ කියා දෙන්නේ. එසේ පිහිටද්දී එයට උපනිශ්‍රය වෙන, ඒ කියන්නේ උදව් වෙන, උපකාරී වෙන. උපනිශ්‍රය වෙනවා කියන්නේ උදව් වෙනවා, උපකාරී වෙනවා. ඒ වගේම requisite conditions, ඒ කියන්නේ පරිස්කාර. පරිස්කාර කියන්නේ යම් දෙයකට උදව් වෙන, සහයෝගය දක්වන, උපකාර වෙන දේවල් වලට කියනවා පරිස්කාර කියලා, requisite conditions. එතකොට මේ සමාධියට උපකාරක වෙන ධර්ම මොනවද කියන එක ගැන තමයි බුදුරජාණන් වහන්සේ මේ උගන්වන්න ලෑස්ති වෙන්නේ භික්ෂුන් වහන්සේලාට. උතර අපි මීට කලිනුත් සමාධිය පිළිබඳව කතා කරලා තියෙනවා. ධ්‍යාන පිළිබඳව කතා කරලා තියෙනවා. සමාධිය පිළිබඳව කතා කරලා තියෙනවා. එතකොට මම නැවත මේ සරල වචනයකින් දෙකකින් මතක් කිරීමක් හැටියට කිව්වොත් එහෙම අපි මීට කලින් කරපු බොහෝ අධ්‍යයනයන් වලදී, සූත්‍ර අධ්‍යයන වලදී අපි දැක්කා සමාධිය කියලා කියන්නේ යම් කරුණක්, ප්‍රස්තුත කාරණයක්, අදාළ වෙන කාරණයක් අපේ මනසට යොමු වූ යම් කිසි කාරණයක් පිළිබඳව මානසික තහවුරුවකට තමයි සමාධිය කියන්නේ කියලා. අපි ඒ අර්ථය බොහෝ සූත්‍ර හරහා ලබාගත් උත්තරයක් තමයි මේ විදිහට ධර්මානුකූල යම්කිසි මාතෘකාවක්, කාරණයක් පිළිබඳව ඇති කරගන්නා වූ කිසියම් තහවුරුවක් සමාධිය කියලා කියන්නේ. එතකොට මෙබඳු මානසික එකඟතාවයකට, සමාධියකට පැමිණීම පිළිබඳව තමයි දැන් මේ සූත්‍රයේදී දේශනා කරන්න, පැහැදිලි කරන්න බුදු පියාණන් වහන්සේ ආරම්භ කරන්නේ, පටන් ගන්නේ. එතකොට ඒ සමාධිය පමණක් නෙමෙයි, ඒ සමාධියක්, එබඳු සමාධියක් ගොඩනගෙන්නට උපනිශ්‍රය වෙන, උදව් වෙන, උපකාරික වෙන දේවල්, ඊට අදාළ වූ කරුණු, requisite conditions ගැන තමයි කතා කරන්නේ. ඒ නිසා මේ සූත්‍රය අපට අතිශය වැදගත් වෙනවා. සැබෑවටම මේ යහපත් වූ සමාධියකට පැමිණීම තමයි අපේ මනසේ තියෙන ලොකුම අවශ්‍යතාවය. මොකද මේ සමාධියකට අපි එනවා කියලා කියන්නේ යම් කිසි කරුණක් පිළිබඳව. මෙතන කරුණක් කියන්නේ ඕනෑම දෙයක්, ඕනෑම ධර්මතාවයක්. එතකොට ඕනෑම ධර්මයක්, ධර්ම කියන වචනේ අපි හඳුනාගත්තා. ලෝකේ තියෙන ඕනෑම දෙයකට ධර්ම කියන වචනේ භාවිතා කරන්න පුළුවන් කියලා. රූප අරූප ආධ්‍යාත්මික සෑම දෙයක් සම්බන්ධයෙන්ම, ලෝකෝත්තර කරුණු සම්බන්ධයෙන්ුත් අපි ධර්ම කියන වචනේ භාවිතා කරනවා. එතකොට මේ ඕනෑම දෙයක් පිළිබඳව ඇතිවන නිර්වුල් හඳුනා ගැනීම, ඒ හඳුනා ගැනීමෙහි පිහිටීම තමයි සමාධිය කියලා කියන්නේ. එතකොට වටිනාකම තමයි යම් කිසි කෙනෙක් කිසියම් එබඳු නිවැරදි හඳුනා ගැනීමක, මිච්ඡා සමාධිය නෙමෙයි, සම්මා සමාධියකට, නිවැරදි වූ සමාධියකට යම් කිසි කෙනෙක් පැමිණියාම, ඒ කාරණය පිළිබඳව මානසික එකඟතාවයකට ආවහම ඒ එකඟතාවය ස්ථීර වෙනවා, සහතික වෙනවා. ඒ සහතික වීම මනසක දිගින් දිගටම පවතින ස්ථාවර තහවුරුවක් බවට පත් වෙනවා. එතකොට ඒක සාංසාරික වූවක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ ජීවිත කාලය පුරාවට වගේම මරණයෙන් පස්සෙත් ඉන් එහාට යන කුසලයක් බවට පත් වෙනවා. එතකොට ඒ නිසා මේක මිල කරන්න බැරි, තක්සේරු කරන්න බැරි තරම් වටිනා මානසික ආයෝජනයක්, මානසික ලාභයක් වෙනවා.
මේ විදිහට යමක් පිළිබඳව සම්මා සමාධියකට ඒම. ඒ සම්මා සමාධියකට ඒම කියන එක සිද්ධ වෙන්නේ කොයි විදිහටද කියන එක තමයි සූත්‍රයේදී විස්තරාත්මකව පැහැදිලි කරන්න සූදානම් වෙන්නේ. The Blessed One said, "Now what monks, it is noble right concentration with its supports and requisite conditions. Any singleness of mind equipped with these 7 factors, right view, right resolve, right speech, right action, right livelihood, right effort, and right mindfulness, is called noble right concentration with its supports and requisite conditions." දැන් මෙතෙන්දී දේශනා කරනවා බුදු පියාණන් වහන්සේ, now what monks, මහණෙනි, මේ noble eight concentration with its support and requisite condition, මොනවද මේ සමාධිය සඳහා උපනිශ්‍රය වන ධර්ම හා ඒට පරිස්කාර වන තත්ත්වයන් මොනවද කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරලාම උන්වහන්සේම උත්තර දෙනවා. Any singleness of mind equipped with these 7 factors. එතකොට යම්කිසි මනස, යම්කිසි සිතක මේ කරුණු 7, මේ සාධක 7 යම්කිසි මනසක ක්‍රියාත්මක වෙනවා නම් ඒව සම්බන්ධයෙන් කිසියම් ඒකාග්‍ර බවක්, ඒ කියන්නේ එහි මනවින් මනස පිහිටීමක්. ඒකාග්‍ර කියන අදහස් වෙන්නේ සිත නොසෙල්වී ඉන්නවා කියන එක නෙමෙයි, කොහෙවත් හිත යවන්න නැතුව ඉන්නවා කියන එක නෙමෙයි. අදාළ කාරණේ සම්බන්ධයෙන් සිතෙහි කිසියම් එකඟ වූ බවක්, ඒකාග්‍ර වූ බවක් තියෙනවා නම් මොනවද? right view, right resolve, right speech, right action, right livelihood, right effort, and right mindfulness. එතකොට මේ සාධක සම්බන්ධයෙන් මනසේ කිසියම් ආකාරයක එකඟතාවක්, තහවුරුවක් තියෙනවා නම් is called noble eight concentration. ඒක තමයි මේ උතුම් වූ සම්මා සමාධිය කියලා හඳුන්වන්නේ with its supports and requisite conditions. ඒකට උදව් වෙන උපකාරී වෙන ධර්මයන් සමග. එතකොට මේ සමාධියටනේ දැන් මේ සමාධිය ගැන කතා කරන්නේ. එතකොට සමාධිය ගැන කතා කරනකොට ඒ සමාධියට උපකාරක වෙන ධර්ම වශයෙන් තමයි මෙතන 7 factors කියලා නැති. ආර්ය අෂ්ටාංගික මාර්ගයනේ අපි දන්නේ කතා කරන්නේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සම්මා සමාධිය ගැන නෙමෙයි බුදු පියාණන් වහන්සේ දැන් උගන්වනවා කියලා දේශනා කළේ, ආරම්භ කළේ භික්ෂුන් වහන්සේලාට. එතකොට සම්මා සමාධිය කියන එකට උපකාරක වෙන ධර්ම තමයි මේ 7. 7 factors තමයි මෙතන කියන්නේ. ඒ 7 factors උදව් වෙන්නේ සම්මා සමාධියට. ඒතර සමාධිය මූලික කරගෙන ඒ සමාධියට උපකාරක වෙන දේවල් පිළිබඳව තමයි මෙතෙන්දී දේශනා කරන්නේ. සමාධියට උදව් වෙන කරුණු 7ක්. ඒතර ඔබට මම හිතන්නේ ඔබ මගේ ධර්ම දේශනාවක් අහන්න යෙදුණා. මම හිතන්නේ හැම කෙනෙක්ම වගේ චිසික් පන්සලේදී ලන්ඩන් බුද්දිස්ට් විහාරයේදී මා විසින් පැවැත් වූ ධර්ම දේශනාවක් මම හිතන්නේ ඔබ සියලු දෙනාම ඊට කලින් අහලා තියෙනවා. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳව කරන ලද පැහැදිලි කිරීමක් එහි තියෙනවා. ඒක එහිදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොයිතරම් ප්‍රායෝගික කාරණයක්ද, ඒක මිනිස් මනසක ස්වභාවය ගැන තමයි බුදු පියාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක තුලින් විග්‍රහ කළේ කියන කාරණය තමයි මේ සූත්‍ර මේ ධර්ම දේශනාවේදී එදා අපි පැහැදිලි කළේ. මම හිතන්නේ හුඟක් අය මේ සූත්‍ර දේශනාව ඇහුවා කියලා මම හිතන විදිහට.
එතකොට එතෙන්දී මම පොඩි වචනයක් දෙකක් ඒක සම්බන්ධයෙන් කියන්නම් මේක ඉස්සරහට යන්න ඉස්සර වෙලා. ඒ කියන්නේ මේ අෂ්ටාංගික මාර්ගය කියලා හඳුන්වන්නේ ඕනෑම මනසක ඕනෑම මිනිස් මනසක සිදුවෙන ක්‍රියාවලියක්. ඒකෙන් තොර චෛතන්‍ය ක්‍රියාවලියක් නැත්නම් සිතුවිලි ක්‍රියාවලියක් ඒකෙන් තොරව ඇති වෙන්නේ නැහැ. ඒක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. නරක වුණාම අපි කියනවා ඒකට අනාර්ය එහෙම නැත්නම් මිච්ඡා කියන වචනේ යොදලා ඒ අෂ්ටාංගික මාර්ගයේම මිච්ඡා හැටියට ගමන් කරන්නත් පුළුවන්. කෙනෙක් හොරකම් කරද්දී කෙනෙක් කිසියම් වැරදි දෙයක් කරද්දී එතෙන්දිත් ඒ විදිහටමයි ඒ අටමයි යන්නේ. ඒ අටමයි යන්නේ. ඒ කියන්නේ සම්මා දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන ඔය අටම ගමන් කරනවා. ඔය අටම තියෙනවා. එතෙන්දී ඒක වැරදි සහගත වීම මිච්ඡා වීම විතරයි වැරද්ද තියෙන්නේ. නමුත් මේ අටම තියෙනවා. ඒ කියන්නේ හොරෙක් හොරකම් කරන්න යද්දිත් මේ අටම ක්‍රියාත්මක වෙනවා. කෙනෙක් යම්කිසි පුද්ගලයෙක් සතෙක් මරන්න යද්දී කවර හෝ දුෂ්චරිතයක් කවර හෝ වැරද්දක් කරන්න යද්දී මේ අටම ක්‍රියාත්මක වෙනවා. එතකොට එතෙන්දී හැබැයි ක්‍රියාත්මක වෙන්නේ වැරදි විදිහට වැරදි කාරණයක් අකුසලයක් සම්බන්ධයෙන් නිසා එතෙන්දී මේක මේ අට යන්නේ මිච්ඡා හැටියට වැරදි හැටියට. එතකොට නමුත් මේ අටම යනවා. ඒ සිතේ මේ අට ඔස්සේම යනවා. එතකොට ඒකම නිවැරදි විදිහට ගියාම සම්මා හැටියට නිවැරදි හැටියට ඒ අටම ගමන් කරනවා. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ යම් කිසි කෙනෙකුගේ මනස ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ මේ කාරණා අට ඔස්සේ ඒ මනස ගමන් කරනවා කියන එක. ඊට වඩා වෙනස් දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ලෞතර බුදු පියාණන් වහන්සේ මීට අවුරුදු 2500 ගානකට උඩදී මේ කාරණය අතිශය පැහැදිලිව නිවැරදිව දේශනා කළා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී පළමු දේශනාවේදීම මෙන්න මෙහෙමයි සිතක් ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේක ඔහොම නෙමෙයි කියලා කියන්න බෑ කාටවත්. ඒ වගේ උන්වහන්සේ දේශනා කළා පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පෙර නොඇසූ විරූ දහමක් ඔබට කියන්නේ කියලා. චතුරාර්ය සත්‍ය ගැන දේශනා කළා අත්තල යුතු අන්ත දෙක ගැන කියලා චතුරාර්ය සත්‍ය දේශනා කරලා මේ අට ගැන උන්වහන්සේ පැහැදිලි කළා. ඒ නිසා මේක ඉක්මවන්න කවර කෙනෙකුටවත් බෑ ලෝකේ කවර ජාතියකටවත් කවර වර්ගයකටවත් කවර වර්ගයේ මිනිස්සෙකුටවත් මේක ඉක්මවලා මෙන්න මෙහෙම නෙමෙයි මේ මනස ක්‍රියාත්මක වෙන්නේ කියලා කාටවත් කියන්න බෑ. එසේ කියන්න බැරි එක්තරා න්‍යායාත්මක කාරණයක් විශ්වීය කාරණයක් බුදු පියාණන් වහන්සේ දේශනා කළා මෙන්න මෙහෙමයි හිතක් වැඩ කරන්නේ. හිතක ක්‍රියාකාරීත්වය මෙහෙමයි. හොඳක් කළත් නරකක් කළත් මේ අට ඔස්සේ තමයි ඒ හිත යන්නේ කියන එක තමයි උන්වහන්සේ දේශනා කළේ මම ධර්ම දේශනාවේදී පැහැදිලි කළේ ওই කාරණේ. ඒ අදහස අපේ හිතේ තියාගෙන මේ සූත්‍රය ඔස්සේ යනකොට අපිට තවත් වඩාත් හොඳින් ගැඹුරින් මේ සූත්‍රයේදී කියවෙන කාරණේ පිළිබඳව හඳුනා ගන්න තේරුම් ගන්න පුළුවන්කම අපිට ලැබෙනවා. ඒ නිසා මෙතෙන්දී මේ 7 factors අපි එතෙන්දී බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ සමාධිය නිසා දැන් ආරෂ්ඨාංග මාර්ගයෙන් අවසාන එකක් නේ සමාධිය. අවසාන කිව්වට තවත් එහා දිගුවකුත් තියෙනවා. නමුත් අපි දල වශයෙන් ගමුකෝ 8යි කියලා. එහෙම 8යි කියලා ගත්තොත් 8 වෙනි එකනේ සමාධි. එතකොට දැන් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්න සූදානම් වෙන්නේ සමාධිය ගැනනේ. ඒතර සමාධිය ගැන පැහැදිලි කරනකොට උන්වහන්සේ දේශනා කරනවා මේ 7 factors තමයි මේකට requisite conditions වෙන්නේ කියලා. මේකට අදාළ වෙන පරිස්කාර ධර්මයන් බවට පත් වෙන්නේ මේ 7යි කියලා උන්වහන්සේ දේශනා කරනවා. එතකොට මේ ඔක්කොම අදාළ වෙන්නේ සමාධියට. මොකද සමාධිය තමයි අපිට අදාළ වෙන කාරණේ. මිනිස් මනසක සිදුවිය යුතු දේ තමයි සමාධියට පැමිණීම. ඒ සමාධියට පැමිණීමට උදව් වෙන කරුණු 7 හැටියට තමයි මේ උපකාරක ධර්මයන් හැටියට දේශනා කරන්නේ.
of those right view is the forerunner. Of those, right view is the forerunner. And how is right view the forerunner? One discerns wrong view as wrong view and right view as right view. This is one's right view. And what is wrong view? There is nothing given, nothing offered, nothing sacrificed. There is no fruit or result of good or bad actions. There is no this world, no next world, no mother, no father, no spontaneously reborn beings, no contemplatives or Brahmans who faring rightly and practicing rightly proclaim this world and the next after having directly known and realize it for themselves. This is wrong view. කතමාච භික්කවේ අරියෝ සම්මා සමාධි. සෞපනිසෝ සපරික්කාරං සය්‍යතිදං සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති යෝකෝ භික්කවේ ඉමේහි සත්තංගේහි චිත්තස්ස ඒකග්ගතා පරික්ඛතා අයං උච්චති භික්කවේ අරියෝ සම්මා සමාධි සෞපනිසෝ ඉතිපි සපරික්කාරෝ ඉතිපි තත්‍ර භික්කවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති කතංච භික්කවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති මිච්ඡා දිට්ඨින් මිච්ඡා දිට්ඨීති පජානාති සම්මා දිට්ඨින් සම්මා දිට්ඨීති පජානාති සාස්ස හෝති සම්මා දිට්ඨි කතමාච භික්කවේ මිච්ඡා දිට්ඨි නත්ති දින්නම් නත්ති ඉත්තං නත්ති හුතං නත්ති සුකට දුක්ඛටානං කම්මානම් පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරෝලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා ඕපපාතිකා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකම් පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති इति අයම් භික්කවේ මිච්ඡා දිට්ඨි. දැන් එතකොට මෙතෙන්දි දේශනා කරනවා මේ අෂ්ටාංගික මාර්ගයේ නැත්නම් මේ 7 factors වලින් of those right view is the forerunner. මේ සියල්ල අතරින් සම්මා දිට්ඨිය තමයි මූලික වෙන්නේ පූර්වාංගම වෙන්නේ කියලා. සම්මා දිට්ඨිය තමයි මූලික වෙන්නේ පූර්වාංගම වෙන්නේ. And how is right view the forerunner? කොයි විදිහෙන්ද මේ right view එක පූර්වාංගම වෙන්නේ මූලික වෙන්නේ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රශ්න කරලා උන්වහන්සේම ප්‍රශ්න කරලා මේකට උත්තර දෙනවා. One discerns wrong view as wrong view and right view as right view. This is one's right view. And එහෙම කියලා දැන් මෙතෙන්දි දේශනා කරනවා මෙතන මේ යෙදීම වැදගත් ඊළඟටත් නිතර මේ කාරණේ යෙදෙනවා. දැන් right අපි මේ කතා කරන්න යන්නේ සම්මා සමාධිය පිළිබඳවනේ. සම්මා සමාධිය පිළිබඳව කතා කරන්න යද්දී සම්මා දිට්ඨිය තමයි පූර්වාංගම වෙන්නේ පෙරටු වෙන්නේ කියලා දේශනා කරනවා. ඇයි එහෙම ඒ සම්මා දිට්ඨිය පූර්වාංගම වෙන්නේ පෙරටු වන්නේ වෙනවා කියලා කියන්නේ ඇයි කියලා අහලා උන්වහන්සේ පැහැදිලි කරනවා one discerns wrong view as wrong view. යම් කෙනෙකුට වැටහෙනවා නම් තේරෙනවා නම් වැරදි දෘෂ්ටිය වැරදි දෘෂ්ටියක් හැටියට and right view as right view. නිවැරදි දැක්ම දෘෂ්ටිය හෝ දැක්ම හෝ කියන අපිට විවිධ වචන වලින් භාවිතා කරන්න පුළුවන්. ඒක වැරදි දැක්ම වැරදි විදිහට දකින්න පුළුවන් නම් this is one's right view. එතකොට මේ සම්මා දිට්ඨිය පිළිබඳවනේ කතා කරන්නේ. ඒතර සම්මා දිට්ඨිය පිළිබඳව කතා කරද්දී දෘෂ්ටිය දැක්ම කියන එක කතා කරන්න ඉස්සර වෙලා ඒ තුලත් තියෙන ඇයි right view එක මූලික වෙන්නේ කියන එක පැහැදිලි කරනවා. යමක් වැරදි නම් ඒක වැරදි හැටියටත් හරි නම් හරි විදිහටත් දකින්න පුළුවන්කම තියෙනවා නම් එසේ තියෙන පුළුවන්කමට තමයි
නිවැරදි දැක්ම කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මූලිකම විග්‍රහයක් කරනවා යමක් වැරදි නම් වැරදි හැටියටත් හරි නම් හරි හැටියටත් දකින්න පුළුවන් වීමේ ස්වභාවය දකින්න පුළුවන් වීම තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ කියලා. එතකොට ඒක සුවිශේෂ හැකියාවක්. මොකද ඒ Tamanට අදාළ වෙන කාරණය හරිනම් හරි හැටියටත් වැරදි නම් වැරදි හැටියටත්. දැන් මෙතෙන්දි ගන්නේ දැක්ම පිළිබඳවනේ කතා කරන්නේ. දැක්ම කියන එක මම දකින්නේ හරි විදිහටය කියලා මම දකින්නේ වැරදි විදිහටය කියලා දකින්න පුළුවන්කමක් තියෙනවා නම් අන්න ඒක සම්මාදිට්ඨිය කියලා කතා කරන්නේ කියලා. එතකොට මේක අපි කතා කරනවා මීට කලිනුත් මම අර සඳහන් කරපු සූත්‍ර දේශනාවෙත් මගේ ධර්ම දේශනාවෙත් පැහැදිලි කළා මේක එක පාඩම ਸਰව සම්පූර්ණයෙන්ම දකින්න එකක් නෙමෙයි ස්ටෙප් බයි ස්ටෙප්ස්. ඒ කියන්නේ එක එක අවස්ථාවේදී එක එක මට්ටමින් දකින්න දෙයක් මිසක් එක පාඩම සම්මාදිට්ඨිය ඇති වෙනවා නම් ඉතින් අපිට එතනින්ම ඉවරයිනේ ඔක්කොම. ආයි මේ ගමනක් යන්න දෙයක් නැහැනේ. දැන් ඕනම කෙනෙකුට සම්මාදිට්ඨිය එක සැරේම ඇති වෙනවා නම් එහෙමනම් දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීවායාම සති සමාධි ගියා. එතනින් එහෙනම් වැඩේ හරි. එතනින් එහාට යන්න දෙයක් නැහැනේ. එකම අවස්ථාවේදීම මේ නිවැරදි දැක්ම පහළ වුණා නම් ඒ නිසා නිවැරදි දැක්ම එකම අවස්ථාවේදී සර්ව සම්පූර්ණ විදියට 100% 100%ක්ම හරියට එන්නේ නැහැ. ඒක එන්නේ එක්තරා මට්ටමකට තමයි ඒ සිතේ පහළ වෙන්නේ. මේ නිසා මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන ආකාරයට එයාට සාපේක්ෂව එයාගේ හඳුනා ගැනීමට සාපේක්ෂව තමයි මේ රයිට් වීව් එක ඇති වෙන්නේ. කරා දෙයක් තියෙනවා ඒ ඇති වෙන්නේ නිවැරදි ආකාරයට. නිවැරදි කිව්වට සම්පූර්ණයෙන්ම නිවැරදි නෙමෙයි. එතකොට යම් මට්ටමකට නිවැරදි කුසල පක්ෂයේ වෙන සම්මා දිට්ඨියක් හැටියට මේක ඇති වෙන්නේ. තවදුරටත් 100%ක්ම මේක නිවැරදි වෙලා නොතිබෙන්න පුළුවන්. නමුත් එයා මිත්‍යා දිට්ඨි පැත්තේ නෙමෙයි ඉන්නේ සම්මා දිට්ඨි පැත්තේ ඉන්නේ. සම්මා දිට්ඨි පැත්තේ ඉඳගෙන යම් ප්‍රමාණයකට නිවැරදි දැක්මකට එනවා. එතකොට මෙතන දකින ආකාරය, දකින ස්වરૂපය, දකින්න පුළුවන්කම, දැකීමේ විභවතාවය, එයාගේ කේපබිලිටි එක, ස්ට්‍රෙන්ත් එක, හැකියාව කියන මේ ඔක්කොම වශයෙන් යම් මට්ටමකට තමයි එයා මේ දැක්ම එයා තුල ඇති වෙන්නේ. එතකොට ඒක එහිදී තමන්ගේ දැක්ම පිළිබඳවම මම මේ දකින්නේ හරි පැත්තටයි නිවැරදි පැත්තටයි මේ දකිමින් ඉන්නේ කියලා එයාට හඳුනා ගන්න පුළුවන් නම් එතන view එක right view එක පිළිබඳව තියෙන right view එක. ඒක අපි මතක් කරගන්න ඕනේ මෙතෙන්දී අපි කතා කරන දැන් right view එකට forerunner කියලා කිව්වන්නේ. පූර්වාංගම වෙනවා කියලා කිව්වන්නේ. එතන right view එක පූර්වාංගම වෙනවා. right view එක පූර්වාංගම වෙනකොට right view එක පිළිබඳව right view එකයි මේ පූර්වාංගම වෙලා තියෙන්නේ. ඒක දැන් කතා කරන්න යන්නේ right view එක. right view එක ගැන කතා කරනකොට right view එක එකේ right view එක. ඒ කියන්නේ මම හරියට දකින්න හදන්නේ දැන් හරියට දකින්න හදන එකේ මම හරියට දකිමින් ඉන්නවාද කියන එක දකින්න පුළුවන්කම තමයි මේ කියන්නේ. ඒ නිසා මතක තියාගන්න ඕනේ අපි right view එක පිළිබඳව right view එකයි මේ කතා කරන්න හදන්නේ. එහෙම නැත්නම් wrong view එක පිළිබඳව right view එක. ඒ කියන්නේ මේ මගේ දැක්ම right view එකක්ද wrong view එකක්ද කියලා දකින්න පුළුවන්කම. ඒක විශේෂයෙන් සැලකිලට ගන්න ඕන කාරණයක්. right view එක පිළිබඳව right view එකයි මේ කතා කරන්නේ කියලා. And what is wrong view? There is nothing. ඊට පස්සේ දැන් wrong view එක දැන් right view එක පිළිබඳ right view එකනේ මේ කතා කළේ පැහැදිලි කළේ. එතකොට ඊළඟට බුදු පියාණන් වහන්සේ දක්වනවා මොකද්ද වැරදි දැක්ම කියලා. wrong view එක මොකද්ද කියලා. There is nothing given, nothing offered, nothing sacrificed. එතකොට මේවා ඔබ මීට කලින් අහලා තියෙන දේවල් මේවා මම විස්තර කරන්න යන්නේ නැහැ මේ සූත්‍රයේදී. එතකොට දුන් දෙහි විපාක නැත. ඒ වගේම පූජා පුද පූජාවන්හි විපාක නැත. nothing sacrificed. ඒ නිසා යම්කිසි
පරිත්‍යාගයක් පූජාවක් කරනවා නම් ඒකේ විපාකයක් නැහැ. There is no fruit or result of good or bad actions. හොඳ හා නරක කිරීමේ විශේෂ ප්‍රතිඵලයක් නැහැ. There is no this world මේ ලෝකය කියලා එකක් නැහැ. පරලෝකය කියලා එකක් නැහැ. මවට එහෙම සැලකීමේ මවට අදාළ ගරු බුහුමන් දැක්වීමේ අර්ථයක් නැහැ. පියාට අදාළව අවශ්‍ය සැලකිලි ගරු බුහුමන් දැක්වීමේ තේරුමක් හෝ ඒ අය කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම ඕපපාතික සත්වයෝ නැහැ. ඒ වගේම මේ ධර්මය මනවින් හඳුනාගෙන ඒක මනවින් දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැහැ. මේ දැකිය යුතු සියල්ල මනවින් දැකලා ඒක දේශනා කරන ශාස්ත්‍රවරු නැහැ කියන මේකට අපි කියනවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා. එතකොට මේ විදිහට මේ කියන අදහස් යම්කිසි සිතක ඇති වෙනවා නම් මෙන්න මේවයි this is wrong view. මේ මිච්ඡාදිට්ඨිය කියලා කියන්නේ මෙන්න මේ බඳු ඒවයි කියන එක තමයි මෙතෙන්දී දේශනා කරන්නේ. මේ ටිකට ඔක්කොම අයිති වෙනවා. දැන් මේ 10 තුලට ලෝකේ තුල තියෙන සෑම වැරදි දැක්මක්ම අයිති වෙනවා. සාස්වත දෘෂ්ටීන් හැටියට, උච්ඡේද දෘෂ්ටීන් හැටියට කියන ওই විදිහේ සෑම දෘෂ්ටියක්ම සෑම මතවාදයක්ම මේ 10 ASCII තියෙනවා. අපි මේක මේ අවස්ථාවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ මිත්‍යා දෘෂ්ටිය නැත්නම් මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ තියෙන ස්වභාවය හා ඒකේ තියෙන කරුණු පිළිබඳව විග්‍රහ කරන්න යන්නේ නැහැ. අපිට ලොකු කොටසක් සූත්‍රයේ පිළිබඳව චත්තාරිසක සූත්‍රයෙන් කියා දෙන්න හදන දේ නේ අපි දැන් මූලික පරමාර්ථය වෙන්නේ. ඒ නිසා මේ මිත්‍යා දෘෂ්ටි මෙතන තියෙන 10 පිළිබඳව අපි විස්තරාත්මකව මෙතෙන්දි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් එක දෙයක් කියන්න ඕනේ. අර මම කලින් කිව්ව විදිහට ලෝකේ යම් දැක්මේ වැරද්දක් තියෙනවා නම් ඒ සෑම වැරද්දක්ම මේ 10 ASCII තියෙනවා කියන එක. ඒතර අපි කියමු දැන් ලෝකේ බලවත් අර්ධ දෘෂ්ටියක් හැටියට උච්ඡේදවාදය, ලෝකායතවාදය, මෙටීරියලිසම් කියලා හඳුන්වන ද්‍රව්‍ය භෞතිකවාදය පිළිබඳව එහෙම නැත්නම් තව විදියකින් සාස්වතවාදය පිළිබඳව ලෝකේ ආත්මික දෘෂ්ටියක් තියෙනවා නම් ඒ බඳු පිළිබඳව ඒ දේවල් පිළිබඳව නාස්තික දෘෂ්ටියක් නිහිලිසම් සම්බන්ධයෙන් ඒතර ඔය කියන සෑම වර්ගයකම යම් යම් හානිකර දෝෂ සහගත දැකීම් සියල්ලම මේ 10 ASCII තියෙනවා. ඒ නිසා මෙතන දසවස්තුක මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ නිකම්ම වචන පමණක් නෙමෙයි. ඒවා තුල මහා දාර්ශනික අදහස් ඒ කියන්නේ යම් යම් දෘෂ්ටිවාද හැටියට ලෝකේ බිහි වෙච්ච වාද සියල්ලම මේ 10 ASCII තියෙන නිසායි ඒකට දසවස්තුක මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ. ඒතර අන්න ඒවා අස්සට යම් කිසි කෙනෙක් මානසිකව රිංගුවොත් එසේ ඒවට ඇතුළත් වීම තමයි wrong view එක කියලා හඳුන්වන්නේ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. And what is right view? Right view, I tell you, is of two sorts. There are right view with influence siding with merit, resulting in acquisitions or becoming. There is right view that is noble, without influence, transcendent and factor of the path. අන්න දැන් මෙතෙන්දී අපි තරහ වැදගත් කාරණයක් කියවෙනවා මෙතෙන්දී බුදු පියාණන් වහන්සේ දක්වනවා and what is right view? නිවැරදි දැක්ම කියන්නේ මොකද්ද? Right view, I tell you, is of two sorts. මේ නිවැරදි දැක්මේ ආකාර දෙකක් තියෙනවා කියලා. එතකොට මේ ආර්යසංග මාර්ගය ගැනම දැන් දේශනා කරන්න යන්නේ එතෙන්දී පළවෙනි එක හැටියට අරගෙන මේ right view එක පිළිබඳව මේකේ ආකාර දෙකක් තියෙනවා කියලා. right view එක පිළිබඳව there is right view with influence siding with merit, resulting in acquisitions. එකක්. ඒ කියන්නේ දැන් right view එකක් තියෙනවා with influence. ඒ කියන්නේ ආශ්‍රවයන් සහිත සාසවා with influence කියලා කියන්නේ ආශ්‍රවයන්නේ influence. එතකොට
සාසවා කියලා අදහස් කළේ ඒක. එතකොට ආශ්‍රවයන් සහිත කාමාසෝ භවාසෝ අවිජ්ජාසෝ දිට්ඨාසෝ අවිජ්ජාසෝ ඔය විදිහට තියෙන මේ ආශ්‍රවයන් සහිත තියෙනවා. හැබැයි siding with merit. එතකොට පුණ්‍ය පක්ෂයට යමු. සාසවා පුඤ්ඤ භාගිය. එහෙමනේ සූත්‍රයේ සඳහන් වෙන්නේ. එතකොට අපි දැක්කා සාසවා පුඤ්ඤ භාගිය කියලා. එතකොට මේ ආශ්‍රවයන් සහිත පුණ්‍ය පක්ෂයට යොමු වූ කියන එක. අත්තිවික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගිය. උපදිවේ කතමාච වික්කවේ සම්මාදිට්ඨි සම්මාදිට්ඨින් පහං වික්කවේ ද්වායං වදාමි අත්ති භික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගිය උපදිවේපක්කා අත්ති භික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කතමාච භික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගිය උපදිවේපක්කා අත්ති දින්නම් අත්ති ඊටං අත්ති උතං අත්ති සුඛ දුක්ඛතානං කම්මානම් පලං විපාකෝ අත්ති අයං ලෝකෝ අත්ති පරෝලෝකෝ අත්ති මාතා අත්ති පිතා අත්ති සත්තා ඕපපාතිකා අත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකම් පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති इति අයම් භික්කවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගිය උපදි විපක්ක. එතකොට මෙතෙන්දී වර්ග දෙකක් බුදුරජාණන් වහන්සේ දක්වනවා. There is right view with influence siding with merit. එතකොට මේක ආශ්‍රවයන් සහිතයි ඒ එක්කම siding with merit පුණ්‍ය පක්ෂයට යොමු වූ. ඒ වගේම resulting in acquisitions. ඒ වගේම යම් පුණ්‍යමය ඵලයන් ප්‍රතිවිපාක යහපත් වූ විපාක හිමි කරලා දෙන ලැබෙන ඒ කියන්නේ නැවත භවයෙන් භවයට ගමන් කිරීමට සූදානම්ව තියෙන නිවැරදි දැක්මක් තියෙනවා. එතකොට අපි තව විදිහට ගත්තොත් එහෙම මේක ලෞකික කියන අර්ථයක්. නැත්නම් ලෝක විශේෂයට අදාළව දැන් ලෝක විශේෂ හැටිනේ ලෝකේ ස්වභාවයනේ ආශ්‍රවයන් සහිත වීම. ඒතර ඒ ආශ්‍රවයන් සහිත වුණත් ඒ ආශ්‍රව සහිතව පුණ්‍ය පක්ෂයට යමු උන යහපත් වූ විපාක ළඟා කරලා දෙන නැවත භවෙන් භවයට ගමන් කිරීම සඳහා උපකාරක වෙන උපදිවේපක්කා කියලා කිව්වේ ඒකයි. උපදිවේපක්කා කියලා කියන්නේ එතකොට යම් යම් ප්‍රතිලාභ Tamanට ඇති කරලා දෙන උපදි කිව්වහම අපට අයිති වන හිමි වෙන ඔක්කොම වර්ග ටික මේ උපදි කියන වචනෙන් අර්ථවත් වෙනවා. එතකොට උපදි සම්පත්තීන් කියලා අපි කියන්නේ. එතකොට යම් කිසි කෙනෙකුට මේ භවයේදී යමක් හිමි වෙනවා නම් හිමිවීමට නියමිත යමක් තියෙනවා නම් ඒවට භාවිතා වෙන නමක් තමයි උපදි කියන එක. එතකොට එබඳු උපදීන් ඇති කරලා දෙන ආශ්‍රව සහිත පුණ්‍ය පක්ෂයට යොමු වූ යහපත් වූ ප්‍රතිඵල තමන්ට ළඟා කරලා දෙන භවෙන් භවයට යෑම ගෙන යාම සඳහා අදාළ වූ යම් යම් හිමිකම් ගොඩනගෙන කියන අර්ථය. එතකොට එබඳු වර්ගයේ සම්මා දිට්ඨියකුත් තියෙනවා. There is right view that is noble without influence, transcendent, a factor of the part. තවත් වර්ගයේ සම්මා දිට්ඨියක් තියෙනවා. There is right view that is noble. ඒක උත්තරීතර වටිනා ශ්‍රේෂ්ඨ ඒ වගේම එහි අර ආශ්‍රවයන් නැහැ. Without influence. Without influence, transcendent. ඒක ලෝකෝත්තරයි. Transcendent එකක් ඒක. ලෝකෝත්තර එකක්. A factor of the path. ඒ වගේම මාර්ගාංගයන්ගෙන් යුක්තයි. මාර්ගාංගයන් කියලා කියන්නේ විමුක්තිය සඳහා අදාළ වෙන අවබෝධාත්මක දේවල් වලට කියනවා මාර්ගය. දැන් මාර්ගය ඵල කියලානේ මගඵල කියලානේ හඳුන්වන්නේ. මේ මගඵල කියලා හඳුන්වද්දී ඵල කියන්නේ විමුක්තිය රිලීස්නේ. එතකොට ඒ විමුක්තිය ලබන්නට තව විදිහකින් ගත්තොත් විමුක්තිය කියන්නේ යම් කිසි දෙයක් අතහැරීම කියන එක.
අපිව බර වෙලා තියෙන අපිව අල්ලාගෙන තියෙන බන්ධන හැටියට උපාදානයන් හැටියට මොනවයින් හරි අපිව ගැට ගැහිලා තියෙනවා නම් වෙලිලා තියෙනවා නම් ඒ වෙලිච්ච දේවල් වලින් මිදීමට තමයි විමුක්තිය කියලා කියන්නේ රිලීස් කියලා කියන්නේ. එතකොට ඒ නිසා කවර ආකාරයක හෝ මිදීමක් දෝෂයන්ගෙන් ඉවත්වීමක් අකුසලයන්ගෙන් ඉවත්වීමක් උපාදාන බැහැරවීමක් ඒ විදිහට ඔයිඩන්ස් එකක් මොකක් හරි තියෙනවා නම් ඒ ඔයිඩන්ස් එක තමයි ඒ මගහැරීම විමුක්තිය රිලීස් වීම තමයි එතන විමුක්තිය කියලා කතා කරන්නේ. එතකොට යම්කිසි ආකාරයක මේ මාර්ග කියන අර්ථයෙන් ගන්නේ එතකොට ඒක එක මට්ටමේදී එයාට අතහරින්න පුළුවන්කම ලැබෙන අවබෝධය තමයි කොග්නිෂන් එකක්. හැම විටම මාර්ගයක් කියලා කියන්නේ කොග්නිෂන් එකක්. මාර්ග කියන්නේ පාර කියන අර්ථයෙන් නෙමෙයි මෙතෙන්දී මාර්ග කියලා කියන්නේ විමුක්තියට මාර්ගය. හැබැයි පාර තමයි එතකොට. නමුත් අර අපි කවට මාර්ගය කිව්වම අපිට පාර කියන අර්ථයක් එනවනේ. එතකොට ඒකත් එක අතකින් හරි විමුක්තියට පාර කැපෙන කියන අර්ථයෙන් එතකොට. උතර රිලීස් එකක් විමුක්තියක් අපිට ලැබෙනවා නම් ඒ විමුක්තිය ලැබෙන්නේ අපිට අපිව අල්ලාගෙන හිටපු බන්ධනයකට හසු වෙලා හිටපු ගැලවෙන්න බැරුව හිටපු අපිව බර කරපු යම් සාධකයක් ඉවත් කරගන්න පුළුවන් නම් ඒ ඉවත් කරගන්න පුළුවන් වීම තමයි එතකොට මාර්ගය වෙන්නේ. එසේ ඉවත් කළාම ලැබෙන ඵලය තමයි ඒක රිලීස් වීම නිදහස් වීම. අපි කියමුකෝ දැන් ආහාරයට අපි අනවශ්‍ය විදිහට ගිජු වීමක් තියෙනවා නම් මේ ආහාර නැතුව බෑ එහෙම නැත්නම් මේ ආහාරමයි ඕනේ කියලා මොකක් හරි එකක් තියෙනවා නම් අපි ඒක නිසා අනවශ්‍ය කරදරයකටපත් වෙනවානේ. එතකොට එහෙම නෙමෙයි ලැබිච්ච දෙයකින් අපිට මගේ ශරීරයේ පෝෂණය සඳහා ඊමස්ස කායස තිතියා යාපනාය. එහෙමනේ සඳහන් වෙන්නේ ප්‍රත්‍යක්ෂාවල. එතකොට මගේ ශරීරයේ යැපීම පෝෂණය සඳහා අදාළ වෙන පමණක් ගැළපෙන දෙයක් මට තිබුණාම ඇති කියලා හිතන්න පුළුවන් නම් එයා කන්නේ මොන හෝටලෙන්ද මොන වර්ගයේද ගීවතාවක් කනවද කොච්චර වියදම් කරන්න ඕනද මේ එකක්වත් අදාළ වෙන්නේ නැහැ නේ. එතකොට ඒක රිලීස් වීමක් නේ නිදහස් වීමක් නේ ඒක විමුක්තියක්. එතකොට ආහාරයෙන් මිදීමක් ආහාරයෙන් විමුක්ත වීමක්. එතකොට මම සරල උදාහරණයක් කිව්වේ. එතකොට ඒ විදිහට කවර හෝ ආකාරයක අනවශ්‍ය ගැටලුවක් ප්‍රශ්නයක් මතු කරන තමාව වෙහෙසටපත් කරන සාධකයක් කින් මිදෙන්න තමන්ට පුළුවන්කම තියෙනවා නම් එසේ ඒ තියෙන එකකින් මිදීමේ හැකියාව තමයි එයාගේ මාර්ගය වෙන්නේ. එතකොට ඒ නිසා තමයි මේ මාර්ගාංග කියන නැත්තම් factor for the path. එතකොට ඒ මාර්ගයට අදාළ වෙන සාධකයක් හැටියට මේක ක්‍රියාත්මක වෙනවා කියන එක. එතකොට there is right view that is noble ඒක තමයි උත්කෘෂ්ඨ ශ්‍රේෂ්ඨ වූ නිවැරදි එක. without influence ආශ්‍රවයන්ගෙන් මිදුණු ආශ්‍රවයන් නැති transcendent ඒ වගේම ලෝකෝත්තර එකක් ලෞකික විශ්ේ ඉක්ම වූ දෙයක් අර උපදින් අදාළ නැහැ ඒකට හිමි කර ගැනීම ඒකෙන් ලැබෙන ප්‍රතිඵල අදාළ වෙන්නේ නැහැ. ඒ වගේම අර විමුක්තිය සඳහා අදාළ වෙන සාධක සපයන කියන අර්ථය. එතකොට මෙන්න මේ ලක්ෂණ ටික තියෙන view එකක් සම්මාදිට්ඨිය. ඒතර සම්මාදිට්ඨියේ ලෞකික අර්ථයක් හා ලෝකෝත්තර අර්ථයක් කියන දෙකකින් ගන්නවා. හැබැයි ලෞකික අර්ථය ලෝකෝත්තර අර්ථය කිව්වට මෙතන මේ දෙකම නිවැරදි බව ඔස්සේ යන්නේ. ඒ නිවැරදි බව තුළ ලෞකිකත්වයට විශේෂ වූ නිවැරදි බවයි ලෞකිකත්වයේ ඉක්මවා ගිය නිවැරදි බවයි කියන අවස්ථා දෙක තමයි මෙතෙන්දී පැහැදිලි කරන්නේ. අපි කතා මම කලින් සඳහන් කරපු දේශනාවේදීත් ඒක අපි පැහැදිලි කළා. එතකොට හැම විටම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උනාට එහි අවස්ථා දෙකක් හැටියට දක්වනවා. එකක් ලෝකයට විශේෂ වූ අදාළ වූ පැවැත්මට අදාළ වූ කාරණු හැටියට එහෙත් ඒක සාසවා පුඤ්ඤ භාගය. අර පුඤ්ඤ භාගී වූ යහපත් පැත්තට හොඳ පැත්තට යොමු වූ කරුණක් හැටියට ඒ වගේම ඒක විමුක්තියට අදාළ වුණු මිදීමට අදාළ වුණු කාරණයක් හැටියට
අදාළ වෙන මට්ටමින් ලෝකෝත්තර මට්ටමින් ක්‍රියාත්මක වෙන දෙයක් හැටියට. එතකොට මේ එකම මාර්ග අංග ටික අවස්ථා දෙකක් හැටියට බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා. ලෞකිකත්වයට අදාළ වූ හා ලෝකෝත්තරත්වයට අදාළ වූ කරුණු හැටියට පැහැදිලි කරනවා. එතකොට ඒ තමයි මේ මහාචත්තාරීසක සූත්‍රයේ අපිට දකින්න ලැබෙන විශේෂත්වයක්. අපි දැන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය අපි කටපාඩම් වෙලා කියවලා එහෙම තියෙනවනේ. මේ තිබුණාට දැන් අපි මෙතෙන්දී ඒක විශේෂ කරලා දක්වනවා මේ අවස්ථා දෙකක් හැටියට. එතකොට අපිට පැහැදිලි වෙනවා තවත් කාරණයක් මේ තුලින් අපේ සියලුම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අපේ එදිනෙදා ජීවිතේ අපේ ආහාර පාන ඇඳුම් පැළඳුම් ගෙවල් දොරවල කටයුතු ඒ වගේම රැකියාව සම්බන්ධ කටයුතු ඥාතීන් සම්බන්ධ ගනුදෙනු මිතුරන් මේ ඕනෑම දෙයක් සම්බන්ධයෙන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සක්‍රියයි කියන එක. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොර වූ පැවැත්මක් ගැන කාටවත් කතා කරන්න හැකියාවක් නැහැ කියන එක. අපි මොනවා කියත් අපි shopping කළත් එහෙම නැත්නම් වෙනත් වැඩකට කළත් රැකියාව කළත් ගෙදරදොරේ දරුවන් සමග කටයුතු කළත් මොනවා කළත් ඒ හැම එකකටම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග මේ අදාළයි කියන එක. එහෙම නැත්නම් ඒ දේවල් සමග තමයි තියෙන්නේ කියන එක. ඒතර ඒ සමගම යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ඒ තියෙන දේවල් සමග ගැළපෙන ආකාරයට හසුරුවා ගන්නට එතකොට ඒ තැනත්තා ආර්ය අෂ්ටාංග මාර්ගයේ තමයි යෙදලා ඉන්නේ. ඒතර අපි කලින් කතා කළා ඒක මිච්ඡා හැටියට වැරදි හැටියට ගියොත් එහෙම වැරදි පක්ෂයේදීත් යම් කිසි කෙනෙකුගේ ක්‍රියාත්මක වෙන්නේ ඒක කියලා. නිවැරදි පැත්තට ගියාම සම්මා හැටියට ගියාම එතනත් එහෙමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම ජීවිතයේ සෑම ස්ථානයක්ම ස්පර්ශ වෙන කාරණයක් කියන එක. ඒ නිසා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා අපි කතා කරන කාරණය හරිම ප්‍රායෝගික අපේ සමස්ත ජීවිතය පුරාම සමස්ත පැවැත්මම ආවරණය වෙන ධර්මයක් හැටියට කාරණයක් හැටියටයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. මෙන්න මෙතෙන්දී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අදාළ වෙලා නැහැ කියලා ස්ථානයක් පෙන්වන්න කාටවත් හැකියාවක් නැහැ. ඒ හැම තැනක්ම ආවරණය වෙනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කරුණු සමග. ඒතර ඒ නිසා මේක ඕනෑම ලෞකික කාරණයකදී ලෝකෝත්තර කාරණයකදී මේ ආර්ය අෂ්ටාංගික මාර්ගාංග සමග තමයි අපි මිශ්‍ර වෙන්නේ සම්බන්ධ වෙන්නේ. මොකුත් ගැටලුවක් ප්‍රශ්නයක් එහෙම තියනවද කියන්න දෙයක්? ස්වාමින් වහන්සේ අවසර මේ සියලු දේටම ස්වාමින් වහන්සේ ඒ කියන්නේ කල්යාණ මිත්‍රයන් අවශ්‍යයි නේද? නැත්නම් අපි වෙන ආගමක ඉපදුනා නම් මේ වගේ ධර්මයක් අපි දන්නේ නැත්නම් හරි වැරද්ද හරි අමාරුයිනේ තෝරගන්න. අර කල්යාණ මිත්‍ර කියන්නේ ඒ වගේ අය අවශ්‍යයි නේ ස්වාමීන්. නැත්නම් දැන් අපි ධර්මය අපි බුද්ධහම දන්න හින්දා අපිට තේරෙනවා, තව අහන්න හින්දා අපේ තියෙන අඩුපාඩුවන් අපිට වැටහෙනවා. ඉතින් එහෙම නැතුණත් අනිත් අයට මේක හරි අමාරුයිනේ ස්වාමීන් වහන්සේ. අනිවාර්යයෙන්ම. ඔව්. දැන් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවානේ කල්යාණ මිත්‍ර සේවනය, දැන් සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර සේවනය, යෝනිසෝ මනසිකාරය. ඒතර මේ තුන අපිව තමයි ගයිඩ්ලයින්ස් ඒවා අපිව මෙහෙවන සාධක වෙන්නේ ඒ කරුණු කියලා. එතකොට ඔබතුමී කියන එක මේ හරි නිවැරදි. ඒ කියන්නේ අපිට කල්යාණ මිත්‍ර සේවනයකින් තමයි මේ සම්බන්ධයෙන් අපිට ඉදිරියට යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අපේ ප්‍රධානම කල්යාණ මිත්‍රයානේ ලෞතර බුදු පියාණන් වහන්සේ. ඒතර උන්වහන්සේනේ අපිට මේක දේශනා කරපු හින්දානේ මේ සූත්‍රය අපි කියවන්නේ නේද? ඒතර ඒ සූත්‍රයේ ඊළඟට මම ඒකට මාත් සම්බන්ධ වෙනවා. අපේ කල්යාණ මිත්‍රයෝ පිරිසකුත් අපිත් එක්ක සම්බන්ධ වෙලා අපි ඔක්කොම එකතු වෙච්ච හින්දානේ මේ ගමන මේ සූත්‍ර අධ්‍යයනයක් අපි මේ කරන්නේ නේද? ඒතකොට ඒ නිසා අපි මේ කල්යාණ මිත්‍ර සමාගමයක තමයි ඉන්නේ. ඔව්. එතකොට ඒ තව දේවල් එතකොට ඒකෙන් අපිට අර හැඟීමක් වැඩි වෙනවා නේ ස්වාමීන් වහන්සේ. නැත්නම් එපාර අපිට අවට තියෙන දේවල් බලනකොට ඒවත් එක්ක මුණ පාන දේවල් සංසන්දනය කරලා හදාගන්න හැකියාවක් ඇති වෙනවා නේ ස්වාමීන් වහන්සේ එතකොට. ඇත්ත අනිවාර්යයෙන්ම. මොකද මේ සාධක මෙහෙම අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙන්නේ
ඒ කල්යාණ මිත්‍ර සේවනයක් එක්ක සම්බන්ධ වීම තුළින් තමයි. එතකොට අපේ මොන හරි වැරද්දක් අපිට තියෙනවා නම් අපේ අඩුපාඩුවක් අරක අහලා දැකීමෙන් අපිට ඒක හදාගන්න පුළුවන්කමක් තියෙන. නැත්නම් අපිට ඒක ඒවා එහෙමම යටපත් වෙලා එක්ක ඒක නැත්නම් තව තව වැඩි වෙන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. ඔව්. හරි. ඔව්. මොකද ඒ තුලින් තමයි අපිට ඒක දකින්න පුළුවන්කම ලැබෙන්නේ, දකින්න අවස්ථාව සැලසෙන්නේ. එහෙම නැත්නම් අපි වැහිච්ච මනසක් හැටියට එකම විදිහට සංවර්ධනය නොවන මනසක් ඇති කෙනෙක් බවට පත් වෙන්න හොඳටම ඉඩකට තියෙනවා. එහෙයි ස්වාමීන් වහන්සේ ඒක තමයි මට හිතෙන්නේ මේ අහනකොට ඒකයි ස්වාමීන් වහන්සේ. ඔව් ඒ කාරණේ හොඳයි මතු කරපු එක. කල්යාණ මිත්‍ර සේවනය කියන එක මේ කරුණු හැම එකදීම අදාළ වෙන මූලික සාධකයක් එක්ක තමයි යන්නේ. ඒක බුදු පියාණන් වහන්සේ නිතර බොහෝ සූත්‍ර දේශනාවලදී පැහැදිලි කරපු කාරණයක්. මොකද ආනන්ද හරුත් එක්ක ඇතිවෙච්ච සාකච්ඡාවේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරනවානේ මේ ධර්මය අවබෝධ කර ගැනීමේ සත්‍ය දැකීමේ විමුක්ති මාර්ගයේදී කල්යාණ මිත්‍ර සේවනය බොහෝ දුරට නෙමෙයි සම්පූර්ණයෙන්ම කියලා උන්වහන්සේ දේශනා කළානේ. අපි ඒ සූත්‍රය සාකච්ඡා කළා. එතකොට ඒ නිසා ඒ කල්යාණ මිත්‍ර සේවනය තුළින් තමයි අපිට ඒ සඳහා ආලෝකය සැපෙන්නේ. අපිට සර්ච් ලයිට් එකක් හම්බ වෙන්නේ කල්යාණ මිත්‍රයෙක්ගෙන්. දැන් අරස්ථාංගික මාර්ගයේ තිබුණාට ඒ අරස්ථා මාර්ගයක් මේ ලෝකේ තියෙනවා කියලා බුදුහාමුදුරනේ අපිට දේශනා කළේ නේද? ඒක අපි වික්ෂුන් වහන්සේලා ඒක ආරක්ෂා කරගෙන ආවම උන්වහන්සේලා කල්යාණ මිත්‍ර වෙනවා. මේ පොත්වල ලිව්වාම ඒ කල්යාණ මිත්‍රයෝ බවට පත් වෙනවා. අපේ තානිස්සර හඳුරුවයි බෝධි හඳුරුවෝ එහෙම මේවා ඉංග්‍රීසියට පරිවර්තනය කළාම ඒ අය කල්යාණ මිත්‍රයෝ වුණා අපේ. නේද? අපි මේවා සාකච්ඡා කරනකොට අපි කල්යාණ මිත්‍රයෝ බවට පත් වෙනවා. ඒතර ඒ සියල්ලේ ඒකත්වයෙන් තමයි අපි මේවා අද මෙතන මේවා සාකච්ඡා කරන්නේ. ඒක හරි. ඒක නිසා කල්යාණ මිත්‍ර සේවනය කියන එක අතිශය වැදගත් වෙනවා මේ හැම දෙයකදීම. ඒ ස්වාමීන් වහන්සේ. කතමාච භික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා යාඛෝ භික්කවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ගංගිනෝ අරිය මග්ගං භාවයතෝ පඤ්ඤා පඤ්ඤේන්ද්‍රයන් පඤ්ඤා බලං ධම්මවිචේ සම්බොජ්ජංගෝ සම්මාදිට්ඨි මග්ගංගං අයං උච්චති භික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා සෝ මිච්ඡාදිට්ඨියා පහනාය වායමති සම්මාදිට්ඨියා උපසම්පදාය ස්වාස්ස හෝති සම්මා වායාමෝ සෝ සතෝ මිච්ඡාදිට්ඨින් පජහති සතෝ සම්මාදිට්ඨින් උපසම්පජ්ජ විහෙරති සාස්ස හෝති සම්මා සති ඉතිමේ තයෝ ධම්මා සම්මාදිට්ඨින් අනුපරිදාවಂತಿ අනුපරිවත්තಂತಿ සය්‍යතිදං සම්මාදිට්ඨි සම්මා වායාමෝ සම්මා සති. එතකොට and what is the right view with influence, siding with merit, resulting in acquisitions? There is what is given, what is offered, what is sacrificed. There are fruits and results of good and bad actions. There is this world and the next world. There is mother and father. There are spontaneously reborn beings. There are contemplatives and Brahmans who, faring rightly and practicing rightly, proclaim this world and the next after having directly known and realized it for themselves. This is the right view with influence, siding with merit, resulting in acquisitions. එතකොට මෙතෙන්දි පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ අර කරුණු දෙක දේශනා කරලා අර වර්ග දෙකක අවස්ථා දෙකකින් ක්‍රියාත්මක වෙන ආර්යශ්‍රාංග මාර්ගයක් තියෙනවා කියන එක පැහැදිලි කරලා ඊළඟට and what is the right view with influence දැන් ආශ්‍රවයන් සහිත siding with merit එතකොට පුඤ්ඤ භාගී වුණු සාසවා පුඤ්ඤ භාගියා resulting in acquisitions කියන එක. එතකොට අර උපදීන් සහිත උපදී වේපක්කා කියන තත්වයේදී උපදීන් සහිත resulting in acquisitions. The acquisitions කියන්නේ යම් යම් හිමිවීම්
ප්‍රතිඵල ප්‍රතිවිපාක ඉෂ්ට විපාකයන් හිමිවීමට හේතු සාධක වන කියන අර්ථයෙන් there is what is given. ඊට පස්සේ අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙහි අනිත් පැත්ත. එතකොට නිවැරදි පැත්ත ඒ දස ආකාරයෙන්ම පැහැදිලි කරනවා. අර ඉස්සල කියපු එකේම දස ආකාරයකින් ඒ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් විරුද්ධ පැත්ත නැත්නම් නිවැරදි පැත්ත පැහැදිලි කරනවා දේශනා කරනවා. එහෙම දේශනා කරලා siding with merit resulting in existence අර විදිහට යහපත් වූ පැත්ත විදිහට මේ wrong view එකකින් හරි පැත්තට right view එකට ගැනීම පිළිබඳව එතෙන්දී පැහැදිලි කරන්නේ සම්මාදිට්ඨිය හැටියට. And what is the right view that is noble without influence, transcendent and factor of the path? The discernment, the faculty of discernment, the strength of discernment, analysis of qualities as a factor for awakening, the path factor of right view. In one developing the noble path, whose mind is noble, whose mind is without influence, who is fully possessed of the noble path, this is the right view that is noble. Without influence, transcendent, a factor of the path. ඊළඟට පැහැදිලි කරනවා අර right view එක කියලා දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා නිවැරදි පැත්තට සම්මාදිට්ඨිය ක්‍රියාත්මක වෙන ආකාරය පැහැදිලි කරලා and what is the right view that is noble මේ ශ්‍රේෂ්ඨ වූ වටිනා අෂ්ටාංගික මාර්ගය සම්මාදිට්ඨිය කුමක්ද? without influence එතකොට ආශ්‍රවයන් රහිත වූ transcendent ලෝකෝත්තර වූ a factor of the path මාර්ගාංගයක් බවට පත් වෙන. එතන මේ කරුණ ටික වැදගත්. එතකොට noble without influence, transcendent, a factor of the path. එතකොට මේ ටික ලෝකෝත්තර වූ මාර්ගාංගයන් බවට පත් වෙන. ලෝකෝත්තර වූ මාර්ගාංගයන් බවට පත් වෙන view එකක් පිළිබඳවයි මේ කතා කරන්නේ. The discernment, the faculty of discernment. එතකොට මෙතෙන්දී පැහැදිලි කරනවා භාවයතෝ පඤ්ඤා පඤ්ඤින්ද්‍රියං පඤ්ඤා බලං ධම්ම විචය සම්පොජ්ජංගෝ. එතකොට factor discernment, the faculty of discernment. එතකොට ප්‍රඥාවට හඳුනා ගැනීමට අවබෝධයට අදාළ වෙන ඒ වගේම පඤ්ඤින්ද්‍රියං faculty of discernment, the strength of discernment. එතකොට පඤ්ඤා බලය. එතකොට ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බලය ඒ වගේම analysis of qualities as a factor for awakening. එතකොට ධම්මවිචය සම්බොජ්ජංගේ the path factor of right view. එතකොට මේ මාර්ග අංගයක් හැටියට සම්මාදිට්ඨිය in one developing the noble path whose mind is noble. එතකොට යම් කිසි කෙනෙක් එයාගේ මනස විමුක්තිය සඳහා යොමු කරන උත්තරීතර තත්වයකට ගෙන යාම සඳහා සූදානම් වෙන whose mind is without influence. එතකොට ආශ්‍රවයන් රහිත වූ who is fully possessed of the noble path. එතකොට යම් කිසි කෙනෙක් මේ ආර්ය මාර්ගයේහි ගමන් කිරීමට සූදානම් වෙනවා නම් ක්‍රියාත්මක වෙනවා නම් ඒ තැනැත්තා this is the right view that is noble without influence, transcendent and factor of the path. එතකොට මේක තමයි right view කියලා කියන්නේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ ආර්ය වූ සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඒක ආශ්‍රවයන් රහිතයි ලෝකෝත්තරයි ඒ වගේම මාර්ගාංගමයි මාර්ගයට අදාළ වූ කරුණු සහිතයි කියන මෙන්න මේ తත්වය තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළ වෙන සම්මා දිට්ඨිය කියන එක හඳුන්වන්නේ මෙන්න මේ ආකාරයෙන් කියලා මෙතෙන්දී පැහැදිලි කරන්නේ අර
කරුණු දෙආකාරයක් පැහැදිලි කළානේ සම්මා දිට්ඨිය පිළිබඳව. ඒ සම්මා දිට්ඨියේ ඒ දෙආකාරය ලෞකික තත්වයේදී ආශ්‍රවයන් සහිත වූ පුඤ්ඤභාගී වූ උපදි වේපක්ක කියන අර්ථ ඒ මට්ටමේදී ඉෂ්ඨාර්ථ සපයන්නා වූ මට්ටමයි ඊළඟට අනාශ්‍රව වූ ලෝකෝත්තර වූ මාර්ගාංගයන් බවට පත්වෙන සම්මාදිට්ඨියයි කියන මෙන්න මේ අවස්ථා දෙකෙන්ම මේ සම්මාදිට්ඨිය කියන එක යම් කිසි කෙනෙකුට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් අත්දකින්න පුළුවන් හඳුනා ගන්න පුළුවන් භාවිතා කරන්න පුළුවන් කියන එක තමයි මෙතෙන්දී පැහැදිලි කළේ දේශනා කළේ. මොනවද අහන්න තිබුණත් අහන්න පුළුවන් ඈ. One makes an effort for the abandoning of wrong view and for entering into right view. This is one's right effort. One is mindful to abandon wrong view and enter and remain in right view. This is one's right mindfulness. Thus, these three qualities, right view, right effort, and right mindfulness, run a circle around right view. දැන් මෙතනදී තව කාරණයක්, තව ඉතාම වැදගත් කාරණයක් පැහැදිලි කරනවා. One makes an effort for abandoning of wrong view. යම් කිසි කෙනෙක් මේ සාවද්‍ය දෘෂ්ටිය, මිච්ඡා දෘෂ්ටිය, වැරදි දැක්ම ඉවත් කරන්න යම් කිසි උත්සාහයක් දරනවා නම් යම් මනසක මේ වැරදි දැක්ම දුරු කරන්න යම් ඕනෑකමක් දක්වනවා නම් උත්සාහයක් දරනවා නම් ඒකයි for entering into right view. මොකටද එහෙම කරන්නේ? මේ සම්මා දෘෂ්ටියට එළඹීම සඳහා. This is one's right effort. එතකොට යම් කිසි කෙනෙකුගේ සම්මා වායාම වෙන්නේ ඒකයි. එතකොට මෙතෙන්දී අර වැරදි දෘෂ්ටිය ඉවත් කිරීමටත් සම්මා දෘෂ්ටියට පැමිණීමටත් පැමිණෙහි වාසය කිරීමටත් යම් කිසි කෙනෙක් තුළ දරන මානසික උත්සාහය, මේක මානසික උත්සාහයක්, මේ මානසික උත්සාහය, this is one's right effort. One is mindful to abandon wrong view. එතකොට යම් කිසි කෙනෙක් සති සම්පන්න වෙනවා, mindful වෙනවා, abandon wrong view. එතකොට මේ වැරදි දෘෂ්ටිය දුරු කරන්නට එයා සති සම්ප්‍රජඤ්ඤ වෙනවා, වැරදි දේ දුරු කිරීම සඳහා. To enter and remain in right view. මේ සම්මා දෘෂ්ටියට පිවිස වාසය කිරීම සඳහා. එතර වැරදි දෘෂ්ටිය ඉවත් කරලා ඒ වගේම නිවැරදි දැක්මට පැමිණිලා එහි වාසය කිරීම සඳහා. This is one's right mindfulness. එතකොට එහෙම කරන්න නිරන්තර ඕනෑකමක්, සැලකිල්ලක්, සාවධාන බවක්, attentively ඒක එයා කරන්න සූදානම් වෙනවා නම් ඒකට කියනවා mindfulness කියලා. Thus these three qualities, right view, right effort, right mindfulness, run a circle around right view. අන්න එතකොට එතෙන්දී අපි හොඳට පැහැදිලිව ඒක දකින්න ඕන මේ කියන තැන. එතකොට දැන් right view එක ගැන අපි කතා කළේ. සම්මා දිට්ඨිය ගැනනේ කතා කළේ. මේ සම්මා දිට්ඨිය ගැන කතා කරද්දී සම්මා දිට්ඨිය සම්බන්ධයෙන් මුලින් දේශනා කළා ඒ වැරද්දෙන් අයින් වීම පිළිබඳව ඇතිවෙන එකත් සම්මා දිට්ඨිය කියලා. ඒ කියන්නේ වැරදි view එකෙන් ඉවත් වීම සඳහා
යම් කිසි මනසකට හඳුනා ගැනීමක් ඇති වෙනවා නම් ඒකත් රයිට් view කියලා. මම කිව්වා කලින් මුලින් සඳහන් කළා රයිට් view එක ගැන රයිට් view එක කියලා. රයිට් view එක තියෙනවා රයිට් view එකේ රයිට් view එක. ඒ කියන්නේ වැරදි දැක්මක් ඇති වීමෙන් වළක්වාගෙන වැරදි දැක්ම ඇති නොවීම සඳහා මේක වැරදි දැක්මයි කියලා හඳුනා ගන්න පුළුවන්කම රයිට් view එකක්. එතකොට මේක තමයි නිවැරදි දැක්ම කියලා හඳුනා ගන්න පුළුවන් එක රයිට් view එකක්. ඒක එතෙන්දී ඒ නිසා ඒක තමයි අර උපනිශ්‍රේ වෙන ධර්ම කියලා සඳහන් කළේ. එතකොට උපනිශ්‍රේ වෙන ධර්ම එතන තියෙනවා. ඊළඟට දැන් කතා කරනවා මේ requisite conditions ගැන. සපරික්කාර. අර පරිස්කාර සහිත බව කියන එක. එතකොට ඒ පරිස්කාර ලැබෙන්නේ කොහොමද? මේ රයිට් view එක ඇති කර ගැනීම සඳහා එයාට ඕන වෙනවා නිවැරදි දැක්ම ඕන වෙනවා දැන්. එතකොට ඒක එසේ කිරීම සඳහා ඒ කියන්නේ වැරදි දැක්ම ඉවත් කිරීම සඳහා එයාගේ උත්සාහයක් තියෙනවා. හරි දැක්මට පිවිසීම සඳහා උත්සාහයක් තියෙනවා. හරි දැක්මට පිවිසලා එහි වාසය කිරීම සඳහා උත්සාහයක් තියෙනවා. එතකොට මෙන්න මේකට කියනවා right effort කියලා. ඒ කියන්නේ සම්මා වායාමයක් තියෙනවා. එතකොට right view එකක් තියෙනවා, සම්මා දිට්ඨියක් තියෙනවා, සම්මා වායාමයක් තියෙනවා. එතකොට ඊළඟට ඒකම right mindfulness එකක් තියෙනවා. ඒ කියන්නේ අර වැරද්දෙන් මිච්ඡා දිට්ඨියෙන් මිදීම සඳහා සම්මා දිට්ඨියට පිවිසීම සඳහා සම්මා දිට්ඨියට පිවිස එහි වාසය කිරීම සඳහා තියෙන සාවධාන බව, මානසික alertness ඒ ස්වභාවය. එතකොට right view එකයි right effort එකයි right mindfulness එකයි කියන මේවා තමයි පරිස්කාර වෙන්නේ අර සම්මා දිට්ඨියට. run and circle around right view. එතකොට ඒවා නිරන්තරයෙන්ම මේ right view එක වටා ඒකට සපෝටිව්ලි හැම විටම ක්‍රියාත්මක වෙනවා කියන එක. දැන් බලන්න හරි ලස්සනට එතන පැහැදිලි කරනවා. මේක හරිම සියුම් ආකාරයක විග්‍රහයක් මෙතන තියෙන්නේ. අපි ඒක හොඳින් විනිවිද දකින්න ඕනේ. මේ කියන කරුණු ඔබ නැවත ඔබ භාවනා කරද්දී ඒවා ඔස්සේ නැවත පරීක්ෂාවට ලක්කරනද මේක බුදු පියාණන් වහන්සේ කොයිතරම් සියුම්ම, කොයිතරම් පැහැදිලිව, කොයිතරම් නිර්වුල්ව මේක අපට දේශනා කරනවද, කියා දෙනවද කියලා. මේ අපේම මනසනේ, මගේම මනසේ ක්‍රියාකාරීත්වය තමයි බුදු පියාණන් වහන්සේ මේ එකක් පාසාම පැහැදිලි කරන්නේ. හරියට අර ඔර්ලෝසුවක දැතිරෝධ එකින් එක වෙන වෙනම පැහැදිලි කරනවා වගේ මේ යාන්ත්‍රණය, මේක මානසික යාන්ත්‍රණයක් නේ. දැන් මානසික ප්‍රොසෙස් එකනේ මේ තියෙන්නේ. ප්‍රොසෙස් වෙන්නේ කොහොමද කියන එකනේ. එතකොට ඒක අර මේ ඒකට උපකාරක වෙන දේවලුයි, උපනිශ්‍රේ වෙන දේවල්, උදව් වෙන දේවලුයි, ඒකට පරිස්කාර වෙන දේවලුයි කොහොමද මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට right view එක ඇති වෙන්න, නිවැරදි දැක්ම අපේ සිත තුළ ඇති වෙන්නට කොයි විදිහටද මේක ක්‍රියාත්මක වෙන්නේ කියන එකයි දක්වන්නේ. එක පැත්තකින් view එක මේක wrong viewද right viewද කියලා බලාගන්න පුළුවන්කම අපේ නිවැරදි දැක්මක් වෙනවා view එක පිළිබඳව. අනික් පැත්තෙන් ඒ view එකේදී wrong view එකෙන් ඉවත් වෙලා right view එකට පිවිසීමත් මේක තමයි වැරදි දැක්ම කියලා හඳුනාගෙන ඒක මට අවශ්‍ය නැහැ, වැරදි, ඒකෙන් මං ඈත් වෙන්න ඕන කියන එක දැකලා ඒකෙන් ඉවත් වීමත්, එහෙම ඉවත් වෙලා නිවැරදි දැක්මට පිවිසෙන්නටත්, ඒ නිවැරදි දැක්මට පිවිසලා විතරක් මදි, ඒ නිවැරදි දැක්මට පිවිසලා එහි වාසය කිරීමට, ඒ නිවැරදි දැක්ම තුල රැඳී ඉන්න, නිරන්තර කන්ටිනියස්ලි ඒක පවත්වාගෙන යන්න තමන්ගේ තියෙන අර කන්ටිනියස් එෆර්ට් එක, සම්මා වායාමයේ නිරන්තරයෙන්ම ඒ වායාමයේ පවත්වාගෙන යාම කියන එක. එතකොට ඒ විදිහට
මේ උත්සාහය ගෙන යාම කියන එකත් ඒ වගේම එසේ කරද්දී කොතනකවත් අඩුපාඩුවක් නොවෙන්න බාධාවක් නොවෙන්න අවහිරයක් නොවෙන්න සති සම්ප්‍රජඤ්ඤව ඉන්න එක හඳුනා ගැනීමට සූදානම්ව සාවධානව ඉඳීම කියන එක. එතකොට right view, right effort and right mindfulness කියන මෙන්න මේ කරුණු තුන එතකොට මේ right view එක වටා run and circle around right view. તો right view එක වටා මේ තුන හැම වෙලේම කැරකෙමින් හැම වෙලේම සාවධානව ඉන්නවා. අර න්‍යෂ්ටිය වටා මේ ඉලෙක්ට්‍රෝන කැරකෙමින් ඉන්නවා වගේ මේ වටේ මේක වටේ හාත්පස හැම වෙලේම කැරකෙමින් ආරක්ෂා කරමින් ඉන්නවා. මේ right view එක ආරක්ෂා කරගන්න right view එක ආරක්ෂා කරගන්න right view එක. right view එක ආරක්ෂා කරගන්න right effort එක. right view එක ආරක්ෂා කරගන්න right mindfulness එක. දැන් හරිම ලස්සන යාන්ත්‍රණයක් මෙතන බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඒතොර ආරක්ෂා කරගන්න ඕනේ right view එක. right view එක ආරක්ෂා කරගන්නත් right view එක ඕනේ. right view එක ආරක්ෂා කරගන්න අපිට effort එක ඕනේ. right effort එක ඕනේ. right view එක ආරක්ෂා කරගන්න right mindfulness එක ඕනේ. එතකොට මේ requisite conditions තමයි මේ තුන. ඒ තුන තිබුණොත් පමණයි right view එක ආරක්ෂා කරගෙන දිගින් දිගටම පවතින්න පුළුවන්කම ලබන්නේ. ඒක කොතනක හරි මිසින් වුණොත් අතුරුදහන් වුණොත් එහෙම අයින් වුණොත් එහෙම අපි ආයසරයක් කඩා වැටෙනවා. ආයසරයක right view එක අපි අතින් ගිලිහෙන්න පුළුවන්. ඒ නිසා ඒක නිරන්තරයෙන් ආරක්ෂා වෙන්න නම් right view එකයි effort එකයි mindfulness එකයි ඒක circle එකක් වාගේ හැම විටම right view එක වටා සැරිසරන්න ඕනේ. හැම වෙලේම ඒක සාවධානව ඉන්නට ඕනේ. එතකොට මෙන්න මෙතනයි අපේ භාවනාව කියන එක සිද්ධ වෙන්නේ. සැබෑ භාවනාව කියන එක සිද්ධ වෙන්නේ මෙන්න මේ සාවධාන බව මේ සැලකිල්ල මනසේ රැඳෙනවා නම්. ඒ නිසා මේ භාවනාව කියන එක නිරන්තරයෙන්ම අපි අවදියෙන් ඉන්න සෑම වෙලාවකම සක්‍රියව තියෙන එකක්. ඒක එක්තරා වෙලාවකදී අපි කාමරයකට වෙලා විවේකී ස්ථානයක අපි ප්‍රැක්ටිස් කරන එක හරි හොඳයි. එහෙම කරන්නේ මොකටද? හැම වෙලේම මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්න. ඒ නිසා දැන් අපිට මේ ඔහොම වෙන වැඩක් නැහැ මේක කර කර ඉන්න ගියොත් කියලා එහෙම හිතන්න අවශ්‍ය නැහැ. මොකද මේක අමුතුවෙන් මේ කරන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. මේක අපි ඇක්ටිවේට් කරලා තියන්නයි ඕනේ. හරියට එන්ජින් එකක් මැෂින් එකක් අපි ස්ටාර්ට් කරලා ඒකට අවශ්‍ය දේවල් ටික දාලා ඔයිල් දාලා ඉන්ධන දාලා ඔයිල් දාලා අපි ඒක ස්ටාර්ට් කරලා තිබ්බහම ඒකේ ෆොයිල් එක තියෙන තාක්කල් දුවනවා. ඒකට අපි ඔයිල් කරලා තියෙනවා නම් නිවි විදිහට මැෂින් එකට හානියක් වෙන්නේ නැහැ. ඒක අපි කැමති තාක්කල් දුවනවා. හැබැයි අපි අවශ්‍ය ඉන්ධන හා ඔයිල් දාලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මැෂින් එකේ දුවන්න ශක්තිය නැහැ. ඒකේ ගෙවීම ඇති වෙනවා හරියට ඔයිල් නැත්නම් එහෙම. ඒ වගේ මේ requisite conditions තියෙනවා. ඒ requisite condition එකෙන් තමයි මේක continuously පවතිනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. එතකොට ඒ නිසා ඒ අවශ්‍ය සාධක අපි සපයන්නට ඕනේ. එහෙම සපයලා තියෙනකොට මම අර මීට කලින් අවස්ථාවකදී පැහැදිලි කළා අපි අර අපේ කම්පියුටර්ස් වල අපේ iPad වල iPhone වල එහෙම අපි දාගෙන තියෙනනේ applications. ඒතර application එක අපි දාගෙන ඒක ඇක්ටිවේට් කළාම application එකට අනුව තමයි වැඩ කරන්නේ. එතකොට application එකට අනුව ඒකේ තියෙන යාගේ සලස්මට අනුව දිගින් දිගට ක්‍රියාත්මක කරනවා. අපි කලබල වෙන්න ඕනේ නැහැ. ඒකට තමයි application එකක් දාලා තියෙන්නේ. දැන් බුදු පියාණන් වහන්සේ මෙතන පැහැදිලි කරන්නේ මේ application එකක් තමයි දාලා දෙන්නේ අපිට. එතකොට අපිට ඕනේ දැන් right view එකනේ. right view එක ආරක්ෂා වෙන්න නම් right view එකද wrong view එකද කියලා දකින දැක්ම තියෙන්න ඕන එක පැත්තකින්. අනික් පැත්තෙන් right view එකයි right effort එකයි right mindfulness එකයි මේ right view එක වටා හැම වෙලේම ක්‍රියාත්මක වෙන්නට ඕන. දැන් මේක ඇප්ලිකේෂන් එකක්. එතකොට මේ ඇප්ලිකේෂන් එක යම්කිසි සිතක යම්කිසි මනසක ඇක්ටිවේට් වුණොත්
එයා හැම වෙලේම විශ්ලේෂණයක් කරනවා, පරීක්ෂාවකට ලක් කරනවා. මගේ සිතේ මේ තියෙන්නේ දැන් මේ රයිට් වීව් එකක්ද නැද්ද? එතකොට සෑම තෝට් එකක් පාසාම මේක ඇක්ටිවේට් මං ඔයිට කලිනුත් පැහැදිලි කළා. අපි ඇප්ලිකේෂන් එකක් දැම්මහම ඒ ඇප්ලිකේෂන් එකේ වැඩේ තමයි අර ඔබ්ජෙක්ට් එක ඇනලයිස් කරන එක. ඇනලයිස් කරලා ඒක පවත්වාගෙන යන එක. එතකොට එහෙම ඇප්ලිකේෂන් එකක් තමයි මේ දාන්නේ. බුදුරජාණන් වහන්සේ අපට ඇප්ලිකේෂන්ස් හදලා දෙනවා. ඒ ඇප්ලිකේෂන් එක අපි මනසට ඉන්ස්ටෝල් කරගත්තාම එයා අපි කිව්වත් නැතත් එයා එහෙම වැඩ කරනවා. අපි එහෙම සැලසුම් කරලානේ දැන් තියෙන්නේ. මෙන්න මෙහෙම කරන්න කියලා අපි කියා දීලා තියෙන්නේ මනසට. ඒතර එයා ඒක කරනවා. එතකොට එහෙමසේ කිරීමේ විශේෂ හැකියාවක් අපේ මොළයට තියෙනවා. ඒක පුදුමාකාර වටිනා මොළයක් අපට තියෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ ඒක ඒ විදිහට මේ සංවිධානය කරන්න. එතන සම්මා සම්බුදුරජාණන් වහන්සේ වගේ ශාස්ත්‍රවරයෙක් අපට ඉන්නේ ඒවාට අපි මහන්සි වෙන්න ඕනේ නැහැ. උන්වහන්සේ ඔක්කොම රෙඩිමේඩ් ඇප්ලිකේෂන්ස් අපට දෙනවා. අපි කලබල වෙන්න ඕනේ නැහැ වැඩි. උන්වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පුරලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා මහන්සි වෙලා අතිශය වෙහෙසෙන් අපහසුයෙන් හදාගත්ත ඇප්ලිකේෂන්ස් අපට නොමිලේම ලබා දෙනවා. ඔයගොල්ලෝ මෙන්න මේක දාගන්න ඒක දැම්මහම මේ විදිහට ඇක්ටිවේට් වෙයි කියලා. ඒතර ඒ නිසා උන්වහන්සේ අපට හදලා දීලා තියෙනවා. අපි ඒ නිසා තමයි උන්වහන්සේට මේ තරම් ගරු කරන්නේ, වඳින්නේ, සලකන්නේ. මේ බඳු ශාස්ත්‍රූරයෙක් අපට කල්යාණ මිත්‍රයෙක් හැටියට අපිට ලැබුණේ ඒ තහා විශාල වෙහෙසක් මහන්සියක් දරලා මේවා උන්වහන්සේ හදලා පැහැදිලිව නිරවුල්ව අපිට ලබා දෙනවා. මෙන්න මේක ඔයාගේ මනසට දාගන්න. එහෙම දාගත්තාම ඒක පියුරිෆයි වෙන්න, ඒක ක්ලියර් වෙන්න, නිවැරදි වෙන්න අදාළ වෙන දේ මෙන්න මේක අස්සෙන් සිද්ධ වෙනවා කියලා. දැන් බලන්න මෙතන මේ ආරෂ්ඨාංග මාර්ගයේ රයිට් view එක අපි මේ ගත්තේ මේ පළවෙනි එක හැටියට. ඒතර ඒ රයිට් view එක අපිට නිවැරදි කරගන්න අදාළ වෙන කොහොමද මේ සාධක ඒක උපනිශ්‍රේ වෙන දේවල් හා උදව් වෙන දේවල් හා පරිස්කාර වෙන දේවල් උපකාරක වෙන ධර්ම මොනවද කියන එක තමයි පැහැදිලි කළේ. එතකොට මේ ඇප්ලිකේෂන් එක අපේ මනසට දාගත්තොත් යම් කිසි කෙනෙකුගේ සිතට හරියට එයාගේ සිතට එන සෑම තෝට් එකක් පාසාම එයා බලනවා මේක රයිට් වීව් එකකටද මේ හැරිලා තියෙන්නේ රෝං වීව් එකකටද කියලා. එතකොට රෝං වීව් එකකට නම් ඒක ආපහු රයිට් වීව් එකට හරවන්න දරන රයිට් එෆර්ට් එකක් තියෙනවා මේකේ. වායාමයක් තියෙනවා. ඒ වගේම ඒක අමතක වෙලා යයිද නොසලකා හරින්න වෙයිද අවධානයෙන් ගිලිහිලා යයිද කියන එක බලාගන්න මයින්ඩ්ෆුල්නස් එක දාලා තියෙනවා. එතකොට මේ තුන එකතු වෙනකොට අර රයිට් වීව් එකට බාධා වෙන්නේ නැහැ. ඒක අවුල් වෙන්න හේතුවක් නැහැ. හැම වෙලේම ආරක්ෂකයෝ 3 දෙනෙක් විදිහට මේ රයිට් වීව් එක ආරක්ෂා කරන්න හැම විටම ගාඩ් එක දෙනවා, ආරක්ෂාව දෙනවා, රැකවරණය දෙනවා. රයිට් වීව් එකෙන් ගිලිහිලා යන්න දෙන්නේ නැතුව මනස පවත්වාගෙන යන්න. එතකොට ඒක යම්කිසි එක හොඳට එස්ටැබ්ලිෂ් වුණොත් එහෙම ඒ මනස තුල යම්කිසි කෙනෙකුගේ සිත තුල මේ ආකාරය එතකොට ඒ සිත ආරක්ෂා වෙනවා. ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. එයාට රෝං වීව් එකක් ඇවිල්ලා එයාගේ මනස අපැහැදිලි වෙන්න, අවුල් සහගත වෙන්න, ව්‍යාකූල වෙන්න හේතුවක් යෙදෙන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම ආරක්ෂා වෙනවා. හොඳයි. දැන් මේ කරුණු සම්බන්ධයෙන් ඔබට මොකුත් තියනවද කියන්න දෙයක් හෝ අහන්න දෙයක් හෝ ඔබ දකින දෙයක් හෝ ඔබේ අදහසක් හෝ ඔබත් අදහස් ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්සේ අවසර දැන් සමහරක් වෙලාවට අපි දැන් හිතනවා අපි හිතපු එක හරි කියලා. හැබැයි ටික කලක් යනකොට එක එක දේ දැකීමෙන් ඇහිීමෙන් අපිට ඒක හදාගන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. එතකොට හරියට අර මේ ඔය ස්වාමීන් වහන්සේ දැන් දේශනා කරා වගේ කම්පියුටර් එක ඒක අප්ඩේට් කරනවා කියන්නේ. ඒ වගේ දැන් අපි දැන් හිතනවා අපි එක හරි. ටික කලක් යනකොට අපි දැකීමෙන් ඇහිීමෙන් අපිට මනසේ තියන් ඉන්න එක හරිය කියලා. හැබැයි ටික කලක් යනකොට ඒකට අපිට ආපහු වෙනස් කරගන්න වෙන වෙලාවක් තියෙනවා නේ ස්වාමීන් වහන්සේ. හරියට හරි.
ඒක හරියට හරි. ඕක දැන් ඔය කියපු කාරණේ අපි ඉදිරියේදී මේ සූත්‍රයේ තව ඉස්සරහට යද්දී ඒක ප්‍රායෝගිකවම ඒක වෙන්නේ කොහොමද කියන එක අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. ඔබතුමී කියපු කාරණේ හරි. ඒක එහෙමම තමයි. ඒක තවදුරටත් අපි හරිම ලස්සනට ඒක ඉස්සරහදී කොටස්වලදී ඒක පැහැදිලි කරනවා ඔය කියපු කාරණේ. මොකද ඒකයි මම අර මුලිනුත් කිව්වේ අපි හැම විටම 100% අපි නිවැරදිව දකින්නේ නැහැ ආරම්භක අවස්ථාවේ. අපි දැන් අපට තේරෙන්නේ යම් හරි දෙයක් තමයි. යම් හරි දෙයක් යම් ප්‍රමාණයකට හරි දෙයක් තියෙන්නේ. නමුත් ඒක 100%ක් හරියම නැහැ. 100%ක් හරිම නම් අපි rahat වෙනවනේ ඒ ගමන්ම. 100%ක්ම හරි නේද? ඒතර එහෙමනම් ගැටලු නැහැනේ. එතකොට නමුත් 100%ක් හරින්නේ නැති නිසා එහෙත් අපි ඉන්නේ රයිට් වේ එකේ හරි තැන තමයි ඉන්නේ. හරි තැන. නමුත් සම්පූර්ණයෙන්ම 100%ක්ම හරි නෑ තාම. ඔව් ටික කලක් යනකොට ඒක වෙනස්. ඔව් අන්න හරි. ඒක තව ටික කලක් යනකොට ඒක ආයෙසරයක් අලුත් වෙලා බල ගැන්විලා ශක්තිමත් වෙලා තව තවත් නිවැරදි විදිහට අපිට යන්න හැකියාව ලැබෙනවා. ඒක සූත්‍රයේ ඉතුරු ටික අපි සාකච්ඡා කරද්දී කොහොමද ඒක වෙන්නේ කියන එක සාකච්ඡා වෙයි. තවදුරටත්. හොඳයි. අහස ඉදිරියට කරපු. Good කියනවාද? Of those right view is the forerunner. And how is right view the forerunner? One discerns wrong resolve as wrong resolve, and right resolve as right resolve. This is one's right view. And what is wrong resolve? Being resolved and sensuality, on ill will, on harmfulness. This is wrong resolve. ඒකේ බලමු මේ පාලි වාක්‍ය. తත්‍ර භික්ඛවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති කතංච භික්ඛවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති මිච්ඡා සංකප්පං මිච්ඡා සංකප්පෝති පජානාති සම්මා සංකප්පං සම්මා සංකප්පෝති පජානාති සාස්ස හෝති සම්මා දිට්ඨි. දැන් ඊළඟට දෙවෙනි කාරණේට යනවා. අපි ඉස්සර කතා කළේ සම්මා දිට්ඨිය පිළිබඳවනේ රයිට් view එක ගැනනේ. දැන් ඊළඟට යනවා රයිට් රිසෝල්ව් එක සම්බන්ධයෙන් කතා කරන්න ලෑස්ති වෙන්නේ. එතකොට මේ රිසෝල්ව් කියලා කියන්නේ සම්මා සංකප්ප කියන එක. දැන් අපි මෙතන පොඩි වචනයක් පැහැදිලි කරලා කිරීමක් කරලා ඉන්නම්. අපි සාමාන්‍යයෙන් අපිට අපි ආරෂ්ඨාංගික මාර්ගය පිළිබඳව කතා කරද්දී සම්මා දිට්ඨි කියන්නේ නිවැරදි දැක්ම, සම්මා සංකප්ප කියන්නේ නිවැරදි සිතුවිලි කියලා තමයි අපි සාමාන්‍යයෙන් අපිට පාඩම් වෙලා තියෙන්නේ කියන්නේ සිතුවිලි කියලා. නමුත් මෙතෙන්දී අපි එක්තරා කාරණයක් හඳුනා ගන්නට ඕනේ. මේ සිතුවිලි කිව්වහම එකපාරටම අපිට අර්ථයක් එන්නේ නැහැ නේද? අපි දැන් යහපත් සිතුවිලි කිව්වට අපිට පැහැදිලි අර්ථකථනයක් එකපාරට එන්නේ නැහැනේ යහපත් සිතුවිලි කිව්වට. දැන් සම්මා ඉස්සෙල්ලා අපි කතා කළේ සම්මා දිට්ඨිනේ රයිට් view එක ගැනනේ. නිවැරදි දැක්ම යමක් දෙහි දකින ආකාරය හා ඒකට විවිධ දෘෂ්ටීන් බලපාන්න පුළුවන්. දැන් අපි අර ලෝකේ තියෙන සාස්වත දෘෂ්ටිය, උච්ඡේදවාදය, නාස්තිකවාද විවිධ දේවල් තියෙනවානේ. ඒතර ඒවා මිශ්‍ර වෙච්ච, ඒවා ඇසුරු කරගත්ත කවර හෝ ආකාරයක වැරදි සාවද්‍ය දැකීම් වලට තමයි අපි කිව්වේ මේ මිච්ඡා දිට්ඨිය වශයෙන් හෝ සම්මා දිට්ඨිය වශයෙන් හෝ ගත්තේ අපි එහෙම ඒවයි. එතකොට දැන් එහෙම එක්තරා දැක්මකින් යුක්තව තමයි යම් ඔබ්ජෙක්ට් එකක් අපි ගන්නෙ. එතකොට මෙතෙන්දී අපි මේ ගන්න ඔබ්ජෙක්ට් එකටයි මේ view එක බලපාන්නේ. view එකක් කියලා එකක් අපිට ගන්න බැහැනේ.
view එකක් අපි view එකක් ගන්නව නෙමෙයිනේ දැන්. view එක නෙමෙයි මෙතෙන්දි ගන්න අපි. ඒ object එක පිළිබඳ view එක. ඒක නැවත අපි හිතා බලන්න ඕනේ මෙහෙමයි දැන් අපි යම්කිසි කාරණයක් ගැනනේ දැන් හිතන්නේ මොකක් හරි දෙයක් සම්බන්ධයෙන් යම් දෙයක් යම් පුද්ගලයෙක් වෙන්න පුළුවන් අවස්ථාවක් වෙන්න පුළුවන් සිද්ධියක් වෙන්න පුළුවන් ඕනෑම දෙයක්. ඒ ගන්න එකට කියනවා අපි ඔබ්ජෙක්ට් එක කියලා අරමුණ කියලා. එතකොට මේ ගත්ත ඔබ්ජෙක්ට් එක පිළිබඳවයි අපේ දෘෂ්ටිය ක්‍රියාත්මක වෙන්නේ. මේක හොඳයිද නරකයිද පැහැදිලිද අපැහැදිලිද ප්‍රියයිද අප්‍රියයිද මොකක්ද කියන එකට එක අපි දෙන්නේ ඒ දෙන එක තමයි දෘෂ්ටියක් හැටියට දැක්මක් හැටියට යන්නේ. එතකොට මේක අර සංඥාවකට සම්බන්ධ වෙනවා. එතකොට මොකක් හරි එකක් සංඥාවක් ඔස්සේනේ අපි ඒකට දෙන්නේ දැක්මක්. එතකොට අපි කිසියම් ආකාරයක දෙයක් ඔබ්ජෙක්ට් එකක් අරමුණක් සම්බන්ධයෙන් තමයි view එක ඇති වෙන්නේ. නිකම්ම view එකක් ඇති වෙනවා කියලා එකක් ඇති වෙන්න දෙයක් නැහැනේ. දැන් අපිට ඔන්න මං සම්මා දිට්ඨිය ඇති කර ගන්නවා කියලා අපිට එහෙම නිකම්ම නිකම්ම එකක් ගන්න බෑනේ. දැන් කෙනෙක් හිතුවොත් එහෙම ඔන්න මං දැන් සම්මා දිට්ඨිය ඇති කර ගන්නවා කියලා නිකම්ම සම්මා දිට්ඨියක් ඇති කර ගන්න බෑනේ. එතකොට මේ සම්මා දිට්ඨිය ඇති වෙන්න ඕන වෙන්නේ මොකක් හෝ දෙයක් සම්බන්ධයෙන්. අපි කියමුකෝ අපි භාවිතා කරන මේ ඩිවයිස් එක කියලා අපේ ලැප්ටොප් එක හරි iPad එක හරි මේ ඩිවයිස් එක කියලා. එතකොට මේ ඩිවයිස් එක සම්බන්ධයෙන් අපේ view එකක් තියෙනවා. එතකොට ඒ උපකරණය සම්බන්ධයෙන්ුයි අපේ view එක තියෙන්නේ. එතකොට යම් පුද්ගලයෙක් එතකොට ඒ පුද්ගලයා පිළිබඳවයි අපේ view එක තියෙන්නේ. උපකරණයක්. අපි ගන්න මිලට ගන්න භාණ්ඩයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සිද්ධියක් වෙන්න පුළුවන්. ඒ ඕනෑම දෙයක් සම්බන්ධයෙන් අපිට view එකක් තියෙනවා. එතකොට ඒ view එක තමයි wrong right වෙන්නේ. අර උපකරණය නෙමෙයිනේ. අර පුද්ගලයා නෙමෙයි පුද්ගලයා සම්බන්ධයෙන් අපි ඇති කරගන්නා වූ දැක්ම. උපකරණය පිළිබඳව අපේ ඇතිවන්නා වූ දැක්ම. අවස්ථාව සිද්ධිය සම්බන්ධයෙන් අපේ ඇතිවන්නා වූ දැක්ම. ඒකයි right the wrong වෙන්නේ. අර වස්තුව මොකක් හරි එකක් ඒක දෙයක්නේ. අපේ ගෙදර ඉන්න පූසාවක් වෙන්න පුළුවන්, බල්ලෙක් වෙන්න පුළුවන්, වෙන දෙයක් වෙන්න පුළුවන් මොකක් හරි සම්බන්ධයෙන්. එතකොට ඒ ඇති වෙන ඒ ඔබ්ජෙක්ට් එක අරමුණ සම්බන්ධයෙන්ුයි අපේ view එක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපි දකින්නේ ඔබ්ජෙක්ට් එක නෙමෙයි ඔබ්ජෙක්ට් එක සම්බන්ධයෙන් තියෙන view එකයි දකින්න ඕනේ. ඔබ්ජෙක්ට් එකේ හොඳ නරක ගැන අපි දකින්න ඕනේ අර view එක ඔස්සේනුයි දකින්න ඕනේ. එතකොට අන්න ඒ වගේ ඒ දැකපු දේ ඒ ඔබ්ජෙක්ට් එක තෝරා ගැනීම ඒ ඔබ්ජෙක්ට් එක තෝරා ගැනීමට තමයි කියන්නේ තෝරා ගැනීමට අදාළ වෙන හඳුනා ගැනීමට තමයි කියන්නේ සංකප්ප කියලා. එතකොට මේක අර අපි ධ්‍යානවලදී කතා කළේ initial application and sustain application කියලා. අන්න ඒ වගේ එකක් මෙතන තියෙන්නේ. එතකොට ඒ කියන්නේ අපි අර ඔබ්ජෙක්ට් එක තේරුවා. ඔබ්ජෙක්ට් එක තෝරපු එක සම්බන්ධයෙන් අපි ඇති කරගන්නා වූ හඳුනා ගැනීමක් දැන් ඇති කරගන්නවා අපි. ඒ හඳුනා ගැනීම තමයි මේ සංකප්ප එකේදී වෙන්නේ. එතකොට ඊට අදාළ thoughts කොට නැගිනවා තමයි. සංකල්පත් එනවා. ඒක thoughts සංකල්ප කියලා අපි thoughts නේ එන්නේ. හැබැයි thoughts එන්නේ ඔබ්ජෙක්ට් එක ඔස්සේ උඩයි. අරමුණ උඩයි thoughts ඇති වෙන්නේ. එතකොට සිලෙක්ට් කරද්දී ඒකට බලපාන view එකක් ඇති වෙනවා. දැන් අපි අර දස සංඥා එහෙම කතා කරනකොට අපි කිව්වේ දැන් ඒවා මෙතෙන්ට මේ view එකට බලපානවා. එතකොට ඒ සංඥාවකින් තමයි අපි මේ view එක පෝෂණය වුණේ. එතකොට වැරදි සංඥාවකින් ගත්තා නම් එහෙම අර ඔබ්ජෙක්ට් එක අපිට දුන්නේ වැරදි view එකක් වෙනවා. එතකොට අපි නිවැරදි view එකක් දුන්නොත් එහෙම නිවැරදි view එකකින් තමයි අපි නිවැරදි සංඥාවක් දුන්නොත් එහෙම නිවැරදි සංඥාවකින් තමයි අපි අර ඔබ්ජෙක්ට් එක පිළිබඳව view එක ගන්න.
එතකොට ඒ සිලෙක්ෂන් එක තේරීම ඒ තේරීමේදී ඒකට view එකක් බලපානවා සම්මා හරි මිච්ඡා හරි view එකක් බලපාලා තමයි අපි ඒක සිලෙක්ට් කරන්නේ. එතකොට ඒ සිලෙක්ට් කරපු එක ඔස්සේ අපේ සිතුවිලි ක්‍රියාත්මක වෙනකොට අන්න සංකප්ප ඇති වෙනවා. ඒක මොකද්ද? ඒක කොහොම එකක්ද? කොයි විදිහේ එකක්ද? කොයි හැඩේ එකක්ද? කොහොමද ඒක මට අදාළ වෙන්නේ? මේ කියන ඔක්කොම ටික පිළිබඳව අපේ ඇති වෙන සිතුවිලි දාමයට තමයි අපි මේ සම්මා සංකප්ප කියලා කියන්නේ. එතකොට සිතුවිලි තමයි ඒ සිතුවිලි වුණාට ඒ අරමුණ ඔස්සේ ඇතිවන්නා වූ සිතුවිලි. ඒක තෝට් ප්‍රොසෙස් එකක් ඒක. ඒ තෝට් ප්‍රොසෙස් එක ඇති වෙන්නේ ඔබ්ජෙක්ට් එක උඩ. අරමුණ උඩ. එතකොට අරමුණ ඔස්සේ ඇතිවන්නා වූ සිතුවිලි දාමයට තමයි අපි සම්මා සංකප්ප කියලා කතා කරන්නේ. ස්වාමීන් වහන්සේ අවසර දැන් අපි අපිට සතේ පූසෙක් ගෙදරින් පූස ගැන අපි දැන් ඒ ඔබ්ජෙක්ට් එක ගත්තා. එතකොට අපි පූසගේ ක්‍රියාකාරීත්වයෙන් අපි එයා කොයි වගේ දේ කියලා වටහා ගැනීම සංකප්ප කියන්නේ. දැන් අපි දැන් අපි පූසා කියන එක එයා තේරීම තමයි මේ පළවෙනි අවස්ථාවේ ඒකට තමයි අපි view එක බලපාන්නේ. මේ අපේ සුරතල් සත්වයා. අපේ සුරතලා කියලා අපි ගන්න එක. අල්ලපු ගෙදර පූසාවට එයා අපි ඇති කරන්නේ නෑනේ. එයාට අපි වෙනම ඇටිටියුඩ් එකක් නේ දක්වන්නේ. නේද? එතකොට අපි අපේ ගෙදර පූසාට අපි දක්වන්නේ වෙනම විදිහ එකක්. අල්ලපු ගෙදර පූසාට දක්වන්නේ වෙනම එකක් ඒක. නේද? එතකොට ඒ වගේ මෙයා සම්බන්ධයෙන් අපේ view එකක් ඉස්සෙල්ලාම තියෙනවා. එතකොට ඒ පූසා සම්බන්ධයෙන් අපේ ඇතිවන මේ ප්‍රියතාවය අප්‍රියතාවය මොනකක් හෝ දෙයක් ඇති වෙනවනේ. අන්න ඒක තමයි මේ thoughts වශයෙන් එන්නේ. thoughts වශයෙන් එන්නේ. ඔව් ඒක තමයි සංකප්ප වෙන්නේ. සංකප්පය කියන්නේ. ඒකනේ ස්වාමීන් වහන්සේ. ඔව් ඔව්. මට දැන් තියෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මේක මං කිව්වේ මේක හරි ප්‍රායෝගික දෙයක් කියලා. අපේ බල්ලා වෙන්න පුළුවන්, පූසා වෙන්න පුළුවන්, අපේ යාළුවා වෙන්න පුළුවන්, නෑදෑයා වෙන්න පුළුවන්, අපේ ඉමීඩියට් බොස් වෙන්න පුළුවන්, සබෝඩිනේට් කෙනෙක් වෙන්න පුළුවන් ඕනෑම දෙයක් සම්බන්ධයෙන් කඩේට ගිහලා බඩුවක් ගන්නකොට වෙන්න පුළුවන්. ඒ ඕනෑම දෙයක් සම්බන්ධයෙන් යන ක්‍රමයක් තමයි මේ තියෙන්නේ මේක. මේක හරි තේරුම් ගැනීම හරිම වටිනා වැඩපිළිවෙලක් මේක. එතකොට අපි අර ඒ අරමුණ සම්බන්ධයෙන් ඔබ්ජෙක්ට් එක සම්බන්ධයෙන් අපේ thought process එකක් යනවා නම් ඒක මෙන්න මේ විදිහයි මේ හැඩෙයි මෙයාගේ පාට මේකයි මෙයාගේ ප්‍රමාණය මේකයි මෙයාගේ බර මේකයි මෙයාගේ සුරතල් භවයේ ස්වභාවය මේකයි ඔය ඔක්කොම ටික සම්බන්ධයෙන් ඇති වෙන එක තමයි එතකොට සංකප්ප වෙන්නේ. සංකප්ප වෙන්නේ. සංකප්ප වෙන්නේ. යමදික හරි. ඒක ඇනලයිස් කරනවා වගේ අන්න හරි. එතකොට එහෙම ඇති වෙන ඒ සංකප්පය එතකොට ඒ සිතුවිලි දාමේ සිතුවිලි සමූහය ඒ සිතුවිලි සමූහයටම දෙන පොදු වචනය තමයි සංකප්ප කියලා. එතකොට ඒක තියෙනවා right resolve. එතකොට ඒක එක්තරා විදිහක දැන් resolve කියන වචනේ මම හිතන්නේ මේක තානිස්සර හාමුදුරුවෝ වෙන්න ඕනේ මේක පරිවර්තනය කරලා තියෙන්නේ. resolve කියන වචනේ දීලා තියෙන්නේ. එතකොට ඒක එක්තරා විදිහක මේ හොඳ අර්ථයක් තියෙනවා මට හිතෙන විදිහට. මොකද ඒක එක්තරා මේ ඒක සිලෙක්ෂන් එකක්. ඒ කියන්නේ හඳුනා ගැනීමක්. ඒක ඔස්සේ යොමු වීමක් කියන රිසෝල්ව් කිව්වහම වචනේ. ඒක ඒ නිසා මේ right resolve කියන වචනය දීමේ හොඳ අර්ථයක් එතන තියෙනවා කියලා මට හිතෙන්නේ. මේ ට්‍රාන්ස්ලේෂන් එකේදී වචනේ දීම මොකද උන්වහන්සේලා හරීම මේ වටිනා විදිහට මේ පරිවර්තනයන් කරද්දී මම දකිනවා උන්වහන්සේලා වචන භාවිතය හරි සැලකිල්ලෙන් කරලා තියෙනවා කියලා. මොකද දැන් මේකට විවිධ වචන භාවිතන්න පුළුවන් මේ thoughts කියන වචනේ භාවිතා කරන්න පුළුවන්. ඔහොම විවිධ දේවල් මේකට භාවිතා කරන්න පුළුවන්. නමුත් මේ resolve කියන වචනයත් එක්ක අපි ඔය කතා කරපු අර්ථය මෙතෙන්දී එනවා. ඒක සම්බන්ධයෙන් අපි ඇති කරගන්නා වූ හඳුනා ගැනීමේ
මානසික ක්‍රියාවලිය කියන එක මේ රිසෝල්ව් කියන වචනෙන් එනවා. එතකොට මොකද අපිට වෙන එක්තරා වැරද්දක් පාඩුවක් සිද්ධ වෙනවා. අපි පුංචි කාලේ ඉඳන් මේ දේවල් පාඩම් කරද්දී අපි සිංහලෙන් පාඩම් කළා නම් අපි ඔක කටපාඩම් කළේ පොඩි කාලේ ඉඳන්ම සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්ත ආජීව ඔහොම කියලා අපි ගියාගෙන ගියානේ. ඒ ගියායින් පස්සේ නිවැරදි දැක්ම නිවැරදි සිතුවිලි ඔහොම කියලා අපි ගියාන ගියා. ඉතින් දැන් මේකේ සිතුවිලි කියලා ඒ කාලේ ඉඳන්ම කිව්වා මිසක් අවුරුදු 30 40ක් 50ක් 60ක් යනකම් සමහර විට සිතුවිලි කිව්ව එකට අපිට හරි ඩෙෆිනිෂන් එකක් ලැබිලා නැති වෙන්න පුළුවන්. අපි ඉතින් කියනවා තමයි අපි හිතනවා අපි ආරස්සං මාර්ගය අපි දන්නවා අපිට තේරිලා තියෙන්නේ අපි ඉස්සර ඉඳන්ම අපි ඔක කියවලා තියෙන්නේ හරි හොඳට තියෙන අද ඊයේ නෙමෙයි අපි ඔක කියුවේ කියලා හිතෙන්න පුළුවන්. ඒ වුණාට සමහර විට තාමත් අපි සංකප්ප කිව්වට මොකද්ද කියන එක හරියට ඇවිල්ලා නැති වෙන්න පුළුවන් අපිට. ඒ නිසා අපි මේවා පිළිබඳව මේ කන්ටෙම්ප්ලේටිව් එහෙම හොඳට සාවධානව විමසා බලන එක සලකා බලන එක භාවනා කරන එක හරි වටිනවා. ඒ කොයි විදිහින්ද ඒවා තියෙන්නේ කියලා. ඒතර ඒ නිසා මේ ගත්ත අරමුණ ඔස්සේ අපි සිතුවිලි මෙහෙවීම ගොඩනැගීම අර සිතුවිලි වලින් අර ඔබ්ජෙක්ට් එක වසා ගැනීම ආවරණය කිරීම ඒ ඔබ්ජෙක්ට් එකට අදාළ වූ සෑම හඳුනා ගැනීමක්ම එතෙන්ට සම්බන්ධ කිරීම කියන අර්ථයක් මේ රයිට් රිසෝල්ව් කියන එකේ තියෙනවා. සම්මා සංකප්ප කියන එකේ තියෙනවා. එතකොට ඒක රයිට් වෙන්න එපා. ඒක නිවැරදි වෙන්න එපා. එතකොට and what is the right resolve? ඒතර බුදු පියාණන් වහන්සේ මෙතෙන්දි පැහැදිලි කරනවා right resolve. I tell you is of two sorts. එතකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ resolve එකත් මේ සංකප්පයත් දෙආකාර වෙනවා. There is right resolve with influence, siding with merit, resulting in acquisitions. ඉස්සෙල්ලා කිව්ව විදිහට මම නැවත නැවත කියන්න ඕනේ නැහැ, පැහැදිලි කරන්න ඕනේ නැහැ. ඒතර right resolve එකත් සමා සංකප්පයත් with influence ආශ්‍රවයන් සහිත සාසවා siding with merit පුණ්‍ය භාගය පුණ්‍ය පක්ෂයට යොමු වුණු පුණ්‍ය තත්ත්වයට සමග මිශ්‍ර වුණු කියන එක. Resulting in acquisitions අර උපදි වේපක්කා කියන එක. එතකොට ඒ කියන්නේ මේ කිසියම් හොඳ රිසල්ට් එකක් ප්‍රතිඵලයක් සුඛ විපාකයක් ලබා දිය හැකි උපදි සම්පත්තීන් ළඟා කර දෙන කියන අර්ථයෙන් ඒ කියන්නේ ලෞකිකත්වයට සමග මිශ්‍ර වුණු එහෙත් හොඳ කියන අර්ථය එන කොටස එක. ඊළඟට කිව්වා there is right resolve that is noble. තවත් මේ සම්මා සංකප්පයක් තියෙනවා ඒක උසස් ශ්‍රේෂ්ඨයි without influence ඒක අනාශ්‍රවයි සාසව නෑ අනාශ්‍රවයි transcendent ඒක ලෝකෝත්තරයි factor of the path ඒක මාර්ගාංගමයි. එතකොට අන්නේ ගුණාංග සහිතව අර ඉස්සෙල්ලා කියපු විදිහට ඒ නිසා නැවත නැවත උඟා ඒ විස්තරාත්මකව කියන්න ඕනේ නෑ. අර කිව්ව ලක්ෂණ සහිතව ලෞකික තත්වයේ හා ලෝකෝත්තර මට්ටමේ කියන මේ අවස්ථා දෙකේම තියෙන සම්මා සංකප්පය පිළිබඳව මේ කතා කරන්නේ. ඒතර සම්මා සංකප්ප කියන වචනේ අවස්ථා දෙකක් ලෞකික හා ලෝකෝත්තර මට්ටමින් ලෝක විෂයට හසු වෙන හා ලෝක විෂය ඉක්ම වූ කියන අර්ථ දෙආකාරයකින් මේ සම්මා සංකප්ප කියන වචනේ භාවිතා වෙනවා. And what is the right resolve with influence siding with merit resulting in acquisitions? ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රශ්න කරනවා and what is the right resolve with influence මේ ශාස්ත්‍රව සහිත වූ සම්මා සංකප්පයත් siding with merit ඒ වගේම පුණ්‍ය භාගීය වූ පුණ්‍ය පක්ෂයට යොමු වූ resulting in acquisitions මේ උපදි වේපක්කා එහෙම නැත්නම් යහපත් ප්‍රතිඵල නිවැරදි ප්‍රතිඵල ඉෂ්ට විපාක ලබා දෙන සුළු සම්මා සංකප්පේ මොකද්ද? resolve for renunciation. අන්න දැන් පැහැදිලි කරනවා resolve for renunciation. ඒ කියන්නේ නෛෂ්ක්‍රම්‍ය නික්මීම අතහැරීම සම්බන්ධයෙන් සිදුවෙන resolve එක. resolve for freedom from ill will. එතකොට ව්‍යාපාදය
resolve for harmlessness විහිංසාව harmlessness විහිංසාව. This is the right resolve with influence siding with merit resulting in acquisitions. ඔන්න දැන් මේ සම්මා සංකප්පය කියන එක ඒක ආශ්‍රව සහිත වූ with influence ආශ්‍රව සහිත වූ siding with merit පුඤ්ඤ භාගීය වූ resulting in acquisitions උපදිවේපක්ක වූ ඒ කියන්නේ උපදීන් යහපත් ප්‍රතිඵල විපාක ලබා දෙන සුළු වූ මේ සම්මා සංකප්ප කියන කාරණය අර්ථ තුනකින් කරුණු තුනකින් උන්වහන්සේ පැහැදිලි කරනවා. Resolve for renunciation, resolve for freedom from ill will, resolve from harmless. එතකොට මේ දුරු කිරීම ඉවත් කිරීම කියන අර්ථයෙන්ුයි ඒ වගේම ව්‍යාපාදය විහිංසාව ව්‍යාපාදයේ හිංසාව කියන එකෙනුයි මිදීම කියන தત્ත්වය. එතකොට යමක් අතහරින්න ලෑස්ති නම් වැඳෙන්නේ නැතුව ඉන්න ලෑස්ති නම් ඒක ආදානග්‍රාහීව අල්ලා ගන්න ලෑස්ති නම් ඒ වගේම ඒ පිළිබඳව නොමනාපයක් තරහක් ඇති වෙන්නේ නැත්නම් ගැටුමක් ඇති වෙන්නේ නැත්නම් ඒ සම්බන්ධයෙන් නපුරු දුෂ්ට සිතුවිලි ඇති වෙන්නේ නැත්නම් ඒ වගේම ඊට හානියක් වැරද්දක් දෝෂයක් කරන්න ඕන වෙන්නේ නැත්නම් ඒ කියන ලක්ෂණ තියෙනවා නම් අර අපි තෝරාගත්ත ඔබ්ජෙක්ට් එක සම්බන්ධයෙන් අන්න සම්මා සංකප්පය වෙනවා කියලා. දැන් ඒකනේ මම කිව්වේ මේ සංකප්ප කියන එක වෙනම ගන්න බෑ. සංකප්ප කියන වචනේ වෙනම විතරක් ඔන්න මම සම්මා සංකප්පය ඇති කර ගන්නවා කියලා එහෙම කරන්න බෑ. ඒක ඇති වෙන්නේ තෝරාගත්ත අරමුණ සම්බන්ධයෙන්ුයි. ඒතර අරමුණ සම්බන්ධයෙන්ුයි අපි මේ නිවැරදි මේ thought process එක ගන්නට ඕනේ. එතකොට ඒක අතහරින්න ලෑස්ති වෙන්න ඕනේ. අපි ගත්තේ පූසනම් පූස සම්බන්ධයෙන් අපේ අනවශ්‍ය බන්ධනයක් අපි ඇති කරගන්නට ඕනේ නැහැ කියන එක. ඒ වගේම උට හිංසාවක් උට බාධාවක් අවහිරයක් වෙන්න එන එක වැරදි කියන එක. එතකොට ඒ සතාට කිසිදු ආකාරයක සතා පිළිබඳව අපි අහිතක් හිතන්නේ නැහැ කියන එක හා උට හිංසාවක් වෙන්න දෙන්න හොඳ නැහැ කියන එක. උට හිංසාවක් වෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කර ගැනීම මගේ වගකීමක් කියන එක. එතකොට මම උදාහරණයක් ඉස්සෙල්ලා පූසගත්ත හින්දා මම කිව්වේ ඕනෑම සරලම දේ සම්බන්ධයෙන් හා අතිශය ගැඹුරුම කාරණේ සම්බන්ධයෙන්ුත් එතකොට මේ කරුණු තුන අදාළයි රිනන්සියේෂන් කරන්න ලෑස්ති පිට. එතකොට සිංහල වචනේ අතහැරීමට පාලි වාක්‍යයේ තියෙනවා. ව්‍යාපාද සංකල්ප කාම සංකල්ප ව්‍යාපාද සංකල්ප විහිංසා සංකල්ප. එතකොට මේ කාම සංකල්ප බැඳෙන්න තියෙන ඕන එකම අතාරින්න ලෑස්ති වීමනේ රිනන්සියේෂන් කියලා කියන්නේ. එතකොට හිංසා ඇති කරන අනික් කෙනෙකුට බාධාවක් අවහිරයක් ඇති වෙන එක ව්‍යාපාදය කියන එක. ඊගාවට විහිංසාව කියන්නේ හිංසාවක් කරදරයක් පීඩාවක් ඇති නොවීම සඳහා ගන්න එක. එතකොට එහෙම දැන් යම් උපකරණයක් වෙන්න පුළුවන් යම් පුද්ගලයෙක් වෙන්න පුළුවන් සතෙක් වෙන්න පුළුවන් අවස්ථාවක් සිද්ධියක් වෙන්න පුළුවන් ඒ කවර දේ සම්බන්ධයෙන් වුණත් අපි ඒක සම්බන්ධයෙන් කොයිතරම් ඇලෙනවද අතහරින්න ලෑස්තිද? ඒක කාම වස්තුවක් හැටියට අපේ සංවේදනාවක් ඇති වෙන දැනෙන දෙයක් හැටියට අපි ඒක අල්ලා ගන්නවද? එහෙම නැත්නම් අතහරින්න ලෑස්ති පිට. මේකෙන් අදහස් වෙන්නේ ඔක්කොම අතහරිනවා කියන එකම නෙමෙයි. අවශ්‍ය නම් අතහරින්න ලෑස්ති පිට ඉඳීම. මේ වචනේ හොඳට මතක තියාගත යුතු දෙයක් මේක.
දැන් බුදුදහම ගැන සමහර අය කතා කරද්දී දේශනාවලදී සමහරලාට කියවන දෙයක් තමයි මේ ඔක්කොම වැඩක් නැහැ අතාරින්න ඕන අරකද මේකද කියලා මේ තෘෂ්ණාව මූලික වෙන්නේ අර මේ කියලා සමහරට මේ අද රාත්‍රී 12න් පස්සේ ඔක්කොම දේවල් අතාරිලා දානවා වගේ කතාවක් මේ එකපාරට දැනෙන්නේ මේ ගැන කියනකොට සමහරට අර රාත්‍රී ගැසට් නිවේදනයකින් ඔක්කොම වෙනස් අයින් කරන්නේ ඒ වගේ මේ තියෙන දේවල් ඔක්කොම මේ අයින් කරලා දාන්න දැන් මේ විමුක්තිය ලබන්න නම් මිදීම සඳහා මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම සඳහා මේ සම්පත් තියෙන දේවල් ඔක්කොම අයිතීන් ටික යම් කිසි නිශ්චිත වෙලාවකදී ඔන්න අයින් කරලා දාන්න ලෑස්ති පිට අයින් කරලා දානවා වගේ අර්ථයකින් එන්නේ. නමුත් මෙතෙන්දී අපි මතක් කරගන්න ඕනේ මේ දේවල් අපේ ඇක්විසිෂන් මොනවා හරි අපිට තියෙන දේවල් වස්තු හෝ උපකරණ හෝ අනිකුත් දේවල් සම්පත් මේ තියෙන දේවල් අපි ඒවා අස්සේ ඉන්න ඕනනේ ඒවා ජීවත් වෙන්න ඒවා අවශ්‍යයිනේ අපේ ඉඩකඩම් දීපල යාන වාහන අනිකුත් දේවල් මේ දේවල් මැද්දේනේ අපි ඉන්නේ එතකොට ඒවා පරිහරණය කිරීමේ කිසිදු දෝෂයක් නැහැ ඒවා පරිහරණය කිරීම පාවිච්චි කිරීම අයිතිව ඉඳීම ප්‍රශ්නයක් නැහැ බුදුරජාණන් වහන්සේ කවුරු මේ 54 කෝටියක් වටිනා ආරාමයක වැඩ හිටියනේ නමුත් ඉතින් පහුදා උන්වහන්සේ චාරිකාව හැසිරෙන්න ඕනේ කියලා භික්ෂුන් වහන්සේලාත් එක්ක එළියට බැස්සාම ඉතින් එදා රාත්‍රියට හම්බෙන්නේ කුඹල් හලක් සමහරට අර කුඹල් කර්මාන්තයේ දෙන කෙනෙකුගේ කුඹල් හලක් තමයි හම්බෙන්නේ. ඉතින් ඕකේ තමයි ගිහලා නවතින්නේ. ඊට පහුවදාට හම්බෙන්නේ තැනක් නැහැ පිදුරු මඩුවක් තමයි ඉන්නේ. ඉතින් පිදුරු මඩුවේ ඉන්නේ. නමුත් අරහෙ කහවණු 54 කෝටියක් වියදම් කරලා හදපු ජේතවනාරාමේ තියෙනවා. එතකොට ඒ ආරාමේ තිබුණා කියලා උන්වහන්සේ ඒකේ හැමදාම ඉන්න ඕනේ මම මේක හරි වටිනා තැනක් හරි ලස්සනයි මේ කොහොම පහසුකම් ඔක්කොම මෙතන තියෙනවා ෆුල් ෆැසිලිටිස් කියලා එහෙම ඉන්නේ නැහනේ උන්වහන්සේ කාලෙන් කාලට චාරිකාවේ හැසිරෙනකොට එදා රාත්‍රිය ගත කරන්නේ වික්ෂුන් වහන්සේලා සමග පිදුරු මඩුයි එතකොට ඒකෙදී මధుරෝ කනවා සීතලයි විවෘත ස්ථානයක් මේ ඔක්කොම අපහසුතාව මැද්දේ උන්වහන්සේ රාත්‍රිය ගත කරනවා ඒ කියන්නේ අර ජේතවනාරාමේ අල්ලගෙන නැහැනේ. ඒ වගේ දැන් අපි ඒව පාවිච්චි කිරීමේ දෝෂෙ නෙමෙයි දෝෂය තියෙන්නේ. අපි ඒවා අවශ්‍ය තැනදී අතහරින්න සූදානම් වෙඳීම. ඕනෑම පුද්ගලයෙක්, ඕනෑම වස්තුවක්, ඕනෑම ද්‍රව්‍යයක්, ඕනෑම තනතුරක්, ඕනෑම සිද්ධියක් අවශ්‍ය නම් අතහරින්න. ඒක ගැටලු මවනවා නම්, තමන්ගේ මානසික විවේකයට බාධා ඇති කරනවා නම් ඒක අතරින්ද සූදානම විඳීම. ඒක තමයි මේ රිනන්සියේෂන් කියලා කියන්නේ. අර බෝසත්ණන් වහන්සේ රිනන්සියේෂන් කළා වගේ ඔක්කොම මාලිගායි ආර්යාවයි දරුවෝයි රාජ්‍යයි ඔක්කොම අතහැරීම අපිට එකපාරට ඔලුවට එන්නේ මේ ග්‍රේට් රිනන්සියේෂන් කියලා මහා බිනිස්ක්‍රමණය කියලා. ඒතර ඒක තමයි අපිට එකපාරට මතක් වෙන්නේ මේ රිනන්සියේෂන් කිව්වහම. නැත්නම් අබිනිස්ක්‍රමණය කිව්වහම අතහැරීම කිව්වහම. නමුත් මෙතෙන්දී අර්ථවත් වෙන්නේ අපි මේවා කොහොම අතහැරලා දාලා කැලේකට යනවා ඉවත් වෙලා යනවා කියන එක නෙමෙයි. අවශ්‍ය නම් ගැටලුම වනවා නම් ප්‍රශ්නකාරී වෙනවා නම් අපහසුවටපත් කරන සුළු පරිසරයක් ඇති වෙනවා නම් එතෙන්දී ඒක අතහරින්න සූදානම්ව සිටීම. ඒකයි රිනන්සියේෂන් කියලා කියන්නේ. ඒ වගේම මම අනිකුත් දෙයට කිසියම් ආකාරයක ගැටෙන මානසිකත්වයක් හිංසක ඒකත් එක්ක අපි වෙහෙසටපත් වෙන මානසිකත්වයක් ඇති කරගන්නේ නැහැ කියන අභ්‍යාපාද කියලා කියන්නේ. අභ්‍යාපජ්ජෝ හෝති කියලා කිව්වහම ඒකත් එක්ක අපි මානසිකව ගැටෙන්නේ නැහැ. රණ්ඩු වෙන්නේ නැහැ. විරසක වෙන්නේ නැහැ. නොරිස්සුම්කම් ඇති කරගන්නේ නැහැ. කියන මෙන්න මේ ස්වභාවය. ඒතර අපි යමක් පිළිබඳ නොරිස්සුමක් අකමැත්තක් ඒක සමග වාසය කරන්න අපහසුයක් එහෙම ඇති වෙනකොට ඒක අපි අභ්‍යාපාදයේ හැටියට ගන්න ඒකෙන් මිදීම තමයි ව්‍යාපාදය අභ්‍යාපාදයේ හැටියට ගන්න ඒක. ඒ අසුරු කරගෙන අපට ඇති වෙනවා අනික් තැනැත්තාට හෝ ඒ දෙයට හෝ රිද්දන්න හිංසා කරන්න පාඩු කරන්න වාඩුව ගන්න ඒකට තමයි විහිංසා කියලා කියන්නේ. එතකොට හිංසනයක් ඇති කිරීම. ඒකෙන් මිදීම හිංසා විතක්. එතකොට එහෙම
අපි ඇසුරු කරන පුද්ගලයා වස්තුව දේ අවස්ථාව සිද්ධිය තනතුර මොකක් හෝ සමග අපි කෙබඳු සිතුවිලි ධාරාවක්ද මවා ගන්නේ ඇති කරගන්නේ කියන එක තමයි මෙතෙන්දි අදාළ වෙන්නේ සම්මා සංකප්ප හැටියට. එතකොට අපි ඒ තෝරාගත්ත වස්තුව ද්‍රව්‍ය දේ සම්බන්ධයෙන් අපි ඇති කරගන්නා වූ සිතුවිලි දාමය අන්න සංකප්ප කියලා කියන්නේ. එතකොට සිතුවිලි දාමය මොකක් සම්බන්ධයෙන්ද තෝරාගත්ත උපකරණයේ ද්‍රව්‍ය වස්තුව පුද්ගලයා හෝ ඒ අරමුණ සම්බන්ධයෙන් ඔබ්ජෙක්ට් එක සම්බන්ධයෙන්. එතකොට ඒක තෝරාගත්තා ඒ තෝරා ගැනීමේදී ඒකට බලපාපු view එක ඒ තෝරාගත් එක සම්බන්ධයෙන් අපි ඇති කරගන්නා වූ සිතුවිලි දාමය ඒකේ ස්වභාවයේ ක්වොලිටි එකයි මේ කතා කරන්නේ. එතකොට ඒක තියෙන සිතුවිලි දාමයක් ඇති වෙනවා. සිතුවිලි දාමේ තියෙන ක්වොලිටිස් තමයි මේ කතා කළේ රිනන්සියේෂන් මේ freedom resolve for freedom from ill will and resolve for harmlessness කියන එක. එතකොට මේ ස්වභාවයන් ඒ සිතුවිලි සමග මිශ්‍ර වෙන්නට ඕන තියෙන්නට ඕනේ. අන්න එහෙම මිශ්‍ර වෙනකොට තමයි මේ සංකප්පය සම්මා වෙන්නේ. ඒක කාම වස්තුවක් හැටියට අල්ලා ගත්තොත් ඒ පිළිබඳව වැරදි සිතුවිලි හිංසාකාරී සිතුවිලි ඇති වුණොත් ඒ සම්බන්ධයෙන් හිංසනයට ලක් කරන්න ඕනකමක් ඇති වුණොත් මානසිකව අන්න එතෙන්දී ඒක මිච්ඡා සංකප්පයක් වෙනවා. ඒකෙන් තොරවීම ඒකෙන් ඉවත් වීමේ හැකියාව ඊට අදාළ වූ සිතුවිලි මවනකොට ඒක සම්මා සංකප්පයක් වෙනවා. එතකොට ඒ විදිහට මේ තෝරාගත්ත අරමුණ ඔස්සේ අපේ සිත කොයි ආකාරයෙන්ද කොයි විදිහටද මෙහෙවන්නේ කියන එක අනුව තමයි තීරණය වෙන්නේ අපි සම්මා සංකප්පද මිච්ඡා සංකප්පද කියන කාරණය පිළිබඳව. ඒකයි මෙතෙන්දී පැහැදිලි කරන්නේ. දැන් අපිට අද වෙන් වෙන කාලේ අවසන් වෙනවා. අපි ඊළඟ දවසේ මේ සූත්‍රයේ ඉතුරු ටික අපි සාකච්ඡා කරමු. ඔබට යමක් තියෙනවා නම් කියන්න ආනන්ද කරන්න විනාඩි 2ක් වගේ තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ රිසෝල්ව් කියන එක අර ඉන්ටෙන්ෂන් කියනවට වඩා බොහෝම ලොකු අවබෝධයක් දෙන වචනයක්. හරි ડોක්ටර්. ඔව්. දැන් හුඟක් පොත්වල සකන්ත මේ සම්මා ඉන්ටෙන්ෂන් කියලා ට්‍රාන්ස්ලේට් කරලා තියෙන්නේ. නමුත් රිසෝල්ව් කියන වචනේ ඊට වඩා ලොකු මේ ඒක තමන් විසින් අදිෂ්ඨානයක් වගේ ලොකු අවබෝධයක් ගැඹුරක් තියෙනවා ඒක නේද? ගැඹුරක් තියෙනවා. ඔව්. ඒක තමයි මම කිව්වේ මේ තනසරාඳුර එහෙම හරි මේ හරි අර්ථවත්ව මේ ට්‍රාන්ස්ලේෂන්ස් වලදී වඩා හොඳ වචන තෝරන්න උත්සාහ කරලා තියෙනවා කියලා සෑහෙන්න. ඉන්ටෙන්ෂන් කියන එක තියෙන අදාළයි තමයි. ඒක අභිප්‍රාය වගේ එකක් නේ ඉතින් එතෙන්දී වෙන්නේ ඉන්ටෙන්ෂන් කිව්වහම නේද? එතකොට ඒකේ අර්ථය එනවා. නමුත් ඊට වඩා රිසෝල්ව් කියන වචනේදී අර අර්ථයක් ගැඹුරු අර්ථයක් දෙනවා. එහෙමනම් අද අපේ කාලය අවසන් වෙනවා. අපි ඊළඟ දවසේ සූත්‍රය ඉතුරු කොට සාකච්ඡා කරමු. අපිට ආයි හම්බෙන්නේ 15 වෙනිදානේ. පර්සනල් මේ 22 වෙනිදානේ. 22 අපි නැවත හමු වෙමු. අද ධර්ම සාකච්ඡාව සඳහා සහභාගී වූ සියලු දෙනාටම එයින් ලබන්නා වූ පුණ්‍යමය ශක්තියින් කුසලමය ශක්තියින් අපි නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් සියලු දෙවි දේවතාවුන්ටත් හේතු වේවා. වටත් නිවෙස්වල සමාජික සියලු දෙනාටමත් සියලු යහපත සිත සාන්තිය නිදුක් නිරෝගී භාවයේ දීර්ඝායුෂ භාවයේ සලසේවා. ඔබ සියලු දෙනාටම උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිස මේ කුසල ශක්තියෙන් එකාකාරවම හේතු ආසනාව වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන්